නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉදං නිස්සාය ඉදං පජහතාති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ සලායතන විභංග සූත්‍රය මුල් කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වාගෙන යනවා. ඒ ධර්මදේශනා මාලාවේ ඊළඟ අංකයටයි අපි පිවිසලා තියෙන්නේ. ඉතින් අපි කෙටියෙන් මතක් කරගත්තොත් මෙම ධර්මදේශනාවේ ඒ කලින් අපි සාකච්ඡා කරන්න කෙරුණ කොටස් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මුලින්ම ආධ්‍යාත්මික ආයතන 6ක් හොඳින් දැනගන්න කියලා, තේරුම් ගන්න කියලා මතක් කරනවා. එතෙන්දී ආධ්‍යාත්මික ආයතනවල ස්වરૂපය ඇස, කන, නාසය, දිව, කය, මනස වශයෙන් සරලව තේරුම් ගන්න පුළුවන්. නමුත් ඊට එහා ගිහිල්ලා ඒවායේ එක්තරාන්දමක කටයුතු රාශියක් සිද්ධ වෙනවා. ඇහෙන් රූප පෙනෙනවා, බලනවා කියන මට්ටමේදී ඇත්තටම එතන රූප දැකීමෙන් පමණක් නොනවති ඒවා සම්බන්ධයෙන් තව ඉදිරියට කටයුතු කිරීමක්, ඒවා සම්බන්ධයෙන් සිතීමක්, ඒවා සම්බන්ධයෙන් තව මනසේ ප්‍රපංච කිරීමක් ආදී මට්ටම් දක්වා මේ චක්කු ආයතනයේ මූලික කරගත්ත ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ඒ නිසා මෙතනට ආයතන කියන නම යෙදিলা තියෙනවා. එතන නිකම්ම චක්කු කියන එක නෙමෙයි, චක්කු ආයතන කියලා කිව්වහම නැත්නම් ඇස කියන එක පමණක් නෙමෙයි, ඇස ආයතනයක් වශයෙන් සලකද්දී එතන කටයුතු රාශියක නිරූපණයක්, එක වැඩක් නැතුව එතන කාර්යභාරයන් රසක් සිද්ධ වෙන ආකාරයක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ අන්දමින්ම සෝතායතනය, ගාහන ආයතනය, જીවහායතනය, කාය ආයතනය, මන ආයතනය තේරුම් ගන්න පුළුවන්. දැන් මේවට අනුරූප නැත්නම් මේවට අරමුණු වන අනිකුත් බාහිර අරමුණු, ඒවා බාහිර ආයතන 6 වශයෙන් පෙන්නනවා. ඇසට රූපත්, කනට සද්දත්, නාසයට ගඳ සුවඳත්, දිවට රසත්, කයට ස්පර්ශත්, මනසට විවිධ අරමුණුත් මේ අනුව තේරුම් ගන්න පුළුවන්. ඒතර ඇසකට පුළුවන් රූප හඳුන ගන්න විතරයි, කනට පුළුවන් ශබ්ද හඳුන ගන්න විතරයි, නාසයට පුළුවන් ගඳ සුවඳ හඳුන ගන්න විතරයි, දිවට පුළුවන් රස හඳුන ගන්න විතරයි, කයට පුළුවන් ස්පර්ශ හඳුන ගන්න විතරයි. මනසේ තියෙනවා ඊට වඩා විශේෂත්වයක්. ඒකට මනසට එන අරමුණුත් හඳුන ගන්න පුළුවන්. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ සංඥා ආදියත් අරමුණු කරන්න පුළුවන්. ඒතර මනස සුවිශේෂයි කියන්න පුළුවන්. ඒ නිසාම ඇතම් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ බාහිර ආයතන 5 අනුභව කරන නැත්නම් තේරුම් ගන්න යම්කිසි අරමුණක් තියෙනවා නම්, ඒ තුලින් ඇතුල් වෙන යම් අරමුණක් තියෙනවා නම් ඒක ගිහිල්ලා ඒක රාශී වෙන්නේ, ඒ අරමුණු අනුභව කරන්නේ, ඒවා තැම්පත් කරගන්නේ, ගබඩා කරගන්නේ, මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ මනසේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්නාභ බ්‍රාහ්මණ සූත්‍රයේදී උන්නාභ කියන මේ බ්‍රාහ්මණ පඬිවරයෙක් ඇවිල්ලා එම කාරණාව විමසනවා. දැන් ඇහෙන් රූප බැලුවට ඒ රූප ඇහි රැඳෙන්නේ නැහැ. කනෙන් ශබ්ද ඇහුවට ඒ ශබ්ද කනේ රැඳෙන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ දැනගත්තට ඒ ගඳ සුවඳ නාසයේ රැඳෙන්නේ නැහැ. දිවෙන් රස දැනගත්තට ඒ රසය දිවේ රැඳෙන්නේ නැහැ. කයෙන් ස්පර්ශයන් දැනගත්තට ඒ ස්පර්ශයන් කයේ රැඳෙන්නේ නැහැ. ඉතින් මේවා ගිහිල්ලා කොහෙද රැඳෙන්නේ? මේවා අන්තිමට අනුභව කරන්නේ කවුද? පරිභෝග කරන්නේ කවුද? කියලා භාගතුන් වහන්සේගෙන් විමසනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ලම අනුභව කරන්නේ, පරිභෝග කරන්නේ, භුක්ති විඳින්නේ මනස බවයි. ඒ අනුව මනසේ යම්කිසි ප්‍රධානත්වයක්, මනස මූලික කරගෙන මේ සියලු ක්‍රියාව සිද්ධ වෙන බවක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි තේරුම් ගත්තා මේ අසත් කන මේ රූපත් නිසා චක්කු විඥානය හට ගැනීම, ඊළඟට කනත් සද්දත් නිසා සෝත විඥානය හට ගැනීම, නාසයත් ගඳ සුවඳත් නිසා ගාහන විඥානය හට ගැනීම, දිවත් රසත් නිසා જીවහා විඥානය හට ගැනීම, කයත් ස්පර්ශත් නිසා කාය විඥානය හට ගැනීම, මනසත් අරමුණුත් නිසා මනෝ විඥානය හට ගැනීම. මේ දෙකක් නිසා තමයි මේ විඥාන ස්වභාවයන් හට අරගෙන තියෙන්නේ. ඇත්තට මෙතන ප්‍රධාන අරමුණු වශයෙන් නැත්නම් ප්‍රධාන සාධක වශයෙන් දෙකක්. නමුත් ඊට තවත් සාධක මුල් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහැට රූප ආපාදගත වෙන්න ඕනේ. ඊට අමතරව ආලෝකය සහිත වෙන්න ඕනේ. එතෙන්ට අපේ අවධානය යොමු වෙලක් තියෙනවා. මෙන්න මේ ප්‍රධාන කාරණා සාක්ෂාත් වුණොත්, සම්පූර්ණ වුණොත්
එමනම් චක්කු විඥානයක් පහළ වීම තුළින් ඒ රූපය පිළිබඳ දැනීමක් අපි තුල හට ගන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි කනට ශබ්ද සම්බන්ධෙනුත් ඒ යම්කිසි අවධානය යොමු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි ඒ ශබ්දේ ගමන් කරන්න යම්කිසි මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඔන්න ඒ වගේ ඉතින් අනිකුත් ආයතන ගැනත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර සාධක කීපයක එකතුවක් කරහා තමයි හේතු කීපයක එකතුවක් කරහා තමයි එහෙමනම් මේ විඥාන 6 මේ හටගන්නේ. දැන් නමුත් මේ ක්‍රියාවලිය නැවත නැවත බොහොම ශීඝ්‍රව සිද්ධ වෙන්න මේ කාරණා තුන දිගට පැවතීමක් පෙන්눔 කරනවා. අසත් රූපයත් චක්කු විඥානයත් කියන මෙන්න මේ තුන ඒක රාශීව කටයුතු කරන බවක් පේන්න තියෙනවා. හැඟෙන්න තියෙනවා. මොකද ඒ තරමට වේගවත්ව මේක සිද්ධ වෙනවා. අපිට මේ චක්කු විඥානය කියන්නේ අසත් රූපයත් නිසා හටගත්ත ප්‍රතිඵලයක් කියන එක අපිට අමතක වෙලා මේ තුනේ ඒක රාශී වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි චක්කු සම්පස්සයක් ගොඩනැගෙන්නේ. නැත්තම් ඇහැ හා සම්බන්ධ ස්පර්ශයක් ගොඩනැගෙන්නේ. මේ අන්දමින්ම කන හා සම්බන්ධ ස්පර්ශයක් සෝත සම්පස්සයක්, නාසය හා සම්බන්ධ ස්පර්ශයක් ගහන සම්පස්සයක්, දිව හා සම්බන්ධ ස්පර්ශයක් જીවහා සම්පස්සයක්, කය හා සම්බන්ධ ස්පර්ශයක් කාය සම්පස්සයක්, මනස හා සම්බන්ධ ස්පර්ශයක් මනෝ සම්පස්සයක් තේරුම් ගන්න පුළුවන්. දැන් මෙම ස්පර්ශයන් මූලික කරගෙන තමයි යම්සි වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක් ගොඩනගන්නේ. දැන් ඒ කාරණාව ඊළඟට භාගතුන් වහන්සේ වෙනත් අන්දමකින් ඉදිරිපත් කරනවා මනසේ හැසිරීම් 18ක් වශයෙන්. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ නිසා යම්කිසි කලින් විස්තර කළ ආකාරයෙන් චක්කු විඥාන පහළ වෙලා චක්කු සම්පස්ස ගොඩනැගිලා ඒ අනුව යම්කිසි වේදනාවක් පහළ වුණා නම් අන්නේ වේදනාව සුවදායී නම් අන්නේ වේදනාව මුල් කරගෙන තවදුරටත් අපි ඒ දිහා විමසා බැලීමක්. ඒ අරමුණේ තව ගැවසීමක්, චරණයක්, විමසීමක්, ඒක තුලම නිමග්නව වාසය කිරීමක් කරන්න පෙළඹෙනවා. ඔන්න පෙළඹීම මනසේ චරණයක් වශයෙන්, මනසේ හැසිරීමක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. එතකොට එතෙන්දී ඇත්තටම සොම්නස මූලික කරගත්ත චරණයක් තමයි තියෙන්නේ. ඒ අත්දැකීම හරහා යම්කිසි සොම්නසක් සතුටක් පහළ වුණා. ඒ නිසා තවදුරටත් විමසලා බලනවා. තවදුරටත් නිමිති, අනුනිමිති, අංග ප්‍රත්‍යංග බලන්න යෝගා කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට ඒ රූපය මුල් කරගෙන සොම්නසක් පහළ වීම මුල් කරගෙන ඒ රූපයේ හැසිරීමක් අපේ හිත විසින් සිදු කරනවා. ඒ වගේමයි ඇතැම් වෙලාවට මේ දකින්න රූප හරහා දුම්නසක් පහළ වෙන්න පුළුවන්. ඒ දුම්නස මුල් කරගෙන තවදුරටත් ඒවා විමසලා බලන්න, තවදුරටත් එතන හිත හසුරවන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොටත් අන්න හිතේ හැසිරීමක් දුම්නස මූලික කරගෙනත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඇතැම් වෙලාවට උපේක්ෂාවක් පහළ වෙනවා. මේ උපේක්ෂාව පහළ වුණාට අපි ඒ තොරතුරු විමසන්න උත්සාහන්ත වෙනවා. ඒ කරුණු දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොටත් මේ රූපය ඇසුරු කරමින් සිතුවිලි පහළ වෙනවා, හිත පහළ වෙනවා, විමසනවා. ඒ නිසා හිතේ චරණයක් මේ රූපය ආශ්‍රිතව සිද්ධ වෙනවා. ඉතින් මේ ආකාරයෙන් රූප ආශ්‍රිතව සිදුවෙන චරණයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ බඳුම අන්දමකින් සද්ද ඇසුරේත් අපේ හිතේ චරණය තේරුම් ගන්න පුළුවන්. සද්දයක් ඇහුණාම ඒක සොම්නස් සහගත නම් ඒ තුලින් සතුටක් දනවනවා නම් අපිට ඒක තවදුරටත් අහගන්න, ඒ වෙතට කන් යොමු කරන්න, තව විමසන්න, ඒ තුල හිත නිමග්න කරන්න ඉඩකඩ තියෙනවා. ඔන්න ඔය චරණය බුදුරජාන් වහන්සේ හිතේ හැසිරීමක් වශයෙන් පෙන්වුම් කරනවා. ඉතින් මේ විදිහට මේ එක එක ආයතනයක් මුල් කරගෙන සොම්නස, දොම්නස, උපේක්ෂා කියන වේදනා ස්වභාවයන් භුක්ති විඳිමින් හිතේ චරණයන් නැවත නැවත සිද්ධ වෙනවා. ඉතින් එතකොට අපේ හිත නිරන්තරයෙන්ම මේ වගේ යම්කිසි අරමුණක් ඇසුරු කරගෙන ඒ අරමුණ රස විඳිමින් ඒ අරමුණ තුල නිමග්න වෙලා ඒ අරමුණට ලං වෙලා එහෙමත් නැත්නම් ඒ අරමුණ උපාදාන කරගෙන ඉන්න ස්වභාවයක් දකින්න ලැබෙනවා. ඊට පස්සේ අපිට දැන් අද කතා කරන්න පුළුවන් ඒකේ තවත් කොටසක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර චත්තිංස සත්තපදා වේදිතබ්බා කියන කොටස. ඒක අපි ගිය සතියේ කෙටියෙන් මතක් කරගත්තා. 36 ආකාර සත්වයින්ගේ හැසිරීමක් මෙතෙන්දී දේශනා කරනවා. ඉතින් එතෙන්දී ඇත්තටම ගේහසිත ස්වභාවයකුත් නෙක්ඛම්මසිත ස්වභාවයකුත් වශයෙන් මේ දෙපැත්තක් ජීවිතවල පෙන්නනවා. මෙතෙන්දී ගෘහාශ්‍රිතව අපි
භුක්ති විඳින දුක සැප උපේක්ෂාව එක පැත්තක් වශයෙන් උත් ඊළඟට එතනින් පොඩ්ඩක් අත මිදලා වෙනත් දෘෂ්ටි කෝණයකින් මේ අත්දැකීම් දිහා බලමින් ඒ භුක්ති විඳින විපස්සනා මූලික කරගත්ත අත්දැකීම් සම්භාරය තවත් පැත්තක් වශයෙන් උත් පෙන්ලා දෙනවා. ච ගේහසිතානි සෝමනස්සානි කියලා කිව්වහම එතකොට පෙන්눔 කරන්නේ අපි බලන්න කැමති බොහොම ලස්සන රූප තියෙනවා. අන්නේ රූප බලද්දී ඒ රූප ලැබෙද්දී බලන්න අවස්ථාව සැලසෙද්දී හිතේ ලොකු සතුටක් පහළ වෙනවා. මෙන්න මේ රූප බලන්න මට උවමනාව තිබුණා. දැන් ඒ සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. කියලා යම්සි සතුටක් හිතේ පහළ වෙන්න පුළුවන්. ඒක බොහොම ගෘහාශ්‍රිත සතුටක්. මේ ලෞකික සතුටක්. අන්න ඒ බඳු සතුටක් මූලික කරගෙන මේ පහළ වෙන සොම්නසට ගෘහාශ්‍රිත සොම්නසක් නැත්නම් ගේහසිත සොම්නසක් වශයෙන් පෙන්වනවා. ඒ වගේමයි සමහර විට අතීතයේ අපි රස විඳිපු ඒ බඳු සොම්නසක් මතක් කරගන්නත් පුළුවන්. අතීතයේ යම්කිසි කෙනෙක් අසුරු කරද්දී අතීතයේ යම්කිසි දෙයක් භුක්ති විඳිද්දී යම්සි ලස්සන රූපයක් බලද්දී ඒ අපේ හිතේ සටහන් වෙලා තිබිච්ච යම්සි මතකයක් අපි දැන් අවදි කරගෙන ඒක රස විඳින්න පුළුවන්. එතකොටත් අපේ අර සොම්නස උපදිනවා. අනාගතයේ මේ දේවල් ලැබේවි කියලා බලාපොරොත්තු සහගතව අපි ඒව ගැන සිහින මවන කොටත් හිතේ යම්සි සතුටක් පහළ වෙන්න පුළුවන්. එතනත් සොම්නසක් පහළ වෙනවා. ඉතින් එතකොට මේවා සියල්ලම එතකොට මේ ඇහැ මූලික කරගත්ත සොම්නස දොම්නස උපේක්ෂාව කියන මේ විඳීම් රාශියක් කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ අන්දමින් අපේ හිත හැසිරෙනවා. ඒ වගේමයි අපිට මේවන් නිසාම විවිධාකාර කෙලෙසුත් පහළ වෙනවා. දැන් අනිත් පැත්තෙන් අනිකුත් ආයතන ගැනත් මේ විදිහටම අපිට තේරුම් ගන්න පුළුවන්. සද්ද අහද්දී, කන සුවඳ බලද්දී, රස බලද්දී, ස්පර්ශයන් අත්විඳිද්දී, මනසට යම්කිසි අරමුණක් පැමිණෙද්දී. ඉතින් මේ අන්දමිනුත් අපේ මනස ඒ ගෘහාශ්‍රිත සතුටක්, ආමිෂ සතුටක් භුක්ති විඳින්මින් කාලය ගත කරනවා. ඉතින් මේවා තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. අපි කාටත් පුරුදු මේක. ඉතින් මේ පංචකාම ලෝකයේ තුල නැත්නම් මේ කාමාවචර ලෝකයේ තුල අපි කටයුතු කරද්දී, ගනුදෙනු කරද්දී මේ බඳු සොම්නසක් සඳහා තමයි අපි පුළුවන් තරම් වෑයම් කරන්නේ. මේ බඳු සොම්නසක් විඳ ගන්න, මේ බඳු සොම්නසක් දෙන යම් යම් පරිභෝග වස්තුන් අත්පත් කරගන්න, අයිති කරගන්න, ඒවා ගැන සිහිනමවන්න තමයි අපි සෑහෙන කාලයක් උත්සාහ කරන්නේ. ඊට පස්සේ ගෘහාශ්‍රිත දොම්නස ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර ලබන්න බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙනකොට ඔන්න හිතේ දොම්නසක් පහළ වෙනවා. දැන් මේ කාලේ නම් විවිධාකාර ප්‍රශ්න ඉතින් අද රටේ තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වුණා ඉතින් මේ විදිහට කටයුතු සිද්ධ වෙයි කියලා. ඔන්න ඉතින් එහෙම කටයුතු සිද්ධ වුණේ නැහැ කියලා ඔන්න ඉතින් හිතේ දොම්නසක් පහළ වෙනවා. බලාපොරොත්තු වුණා මම ගිහිල්ලා වාහනේට තෙල් ටිකක් ගහගන්න කියලා. ඔන්න ගියාම තෙල් නැහැ. ඉතින් එතකොට අන්න දොම්නසක් පහළ වෙනවා. අර යම්සි බලාපොරොත්තුවක් අපේ තිබුණා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට නොවෙනකොට හිතේ දොම්නසක් පහළ වෙනවා. ඉතින් මේකත් ඉතින් ඒ තරම් අමාරු නෑ. බොහොම සරලයි තේරුම් ගන්න පුළුවන්. අපි කාටත් මෙන්න මේ වගේ අපි කැමති දේවල් නොලැබීමේ දුකක් භුක්ති විඳින්න අවස්ථාව සැලසෙනවා. ඒක ගේහසිත දොම්නසක් වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ගේහසිත උපේක්ෂාවක් භාගතුන් වහන්සේ පෙන්නනවා. එතන තියෙන්නේ අපේ හිතේ සතිමත් බවක්, ඒකාග්‍රතාවයක්, ප්‍රඥාවක් දියුණු නොකරපු මට්ටමේදී අපේ හිත බලපවත්වන්නේ බොහොම මතුපිට මට්ටමක. අරමුණක් විනිවිදගෙන යන්න, තීව්‍ර වේ දිහා බලන්න, තියුණු ඇසකින් බලන්න, නුවණකින් බලන්න අපිට හැකියාවක් නැහැ. නිකම්ම මතුපිට සටහන, වර්ණය, හැඩේ ඒවා තමයි අපි ගන්නෙ. ඉතින් ඒවට අනුවම තමයි අපි හඳුනා ගැනීම, තව විතර්ක කිරීම, හිතීම් කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී ඒ අපේ තියෙන නොදන්නාකම මූලික කරගෙන උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. අන්නේ උපේක්ෂාවට ගේහසිත උපේක්ෂාවක් වශයෙන් නමක් දීලා තියෙනවා. හොඳයි පින්වත්නි, අපි නැවතත් පොඩ්ඩක් උපේක්ඛා සම්බන්ධයෙන් සාකච්ඡා කළොත් ගේහසිතා උපේක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ කොටසක් දේශනා කරනවා. එතනදී මතක් කරන්නේ දැන් අපේ හිතේ ඒ තරම් අවබෝධයක් නැහැ. අපි ඒ අවස්ථාවේදී සතිමත් බවක්, ඒකාග්‍රතාවයක්, ප්‍රඥාවක් දිනුලා නැති මට්ටමකදී හිත බොහෝ සෙයින්ම අයෝනිසෝ මනසිකාරයෙන් මතුපිට දොරතුරු දකිමින් සම්මුතියක් තුළ තමයි ගනුදෙනු කරන්නේ, කටයුතු කරන්නේ. ඉතින් ඔය අවස්ථාවේදී ඇත්තටම අපේ හිතේ සැපයක් නැත්නම් සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෙතෙන්දී උපේක්ෂාව ගැන මතක් කරනවා නම් අර විනිවිද නොයන හිත, ඒ වගේම ප්‍රඥාවක් නොමැති හිත, ඒ අඥාන උපේක්ෂාවක් තමයි
භුක්ති විඳින්නේ. ඒ හිතට අවබෝධයක් නැහැ මේ කටයුත්තේ ආදීනව සම්බන්ධයෙන් මේ දකින්න දේහි නැත්තම් අසන දේහි අත්විඳින දේහි ආදීනව සම්බන්ධයෙන් කිසි වැටහීමක් නැහැ. විනිවිද යාමක් නැහැ. ඉතින් අන්නේ බඳු මට්ටමකදී අත්දකින්නේ අඥාන උපේක්ෂාව තමයි මේ ගේහසිත උපේක්ෂාවක් වශයෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මසිත සෝමනස්සයක්, නෙක්ඛම්මසිත දෝමනස්සයක්, නෙක්ඛම්මසිත උපේක්ෂාවක් ගැනත් දේශනා කරනවා. නෙක්ඛම්මසිත සෝමනස්සය කියලා කියන්නේ අපි යම්ස කෙනෙක් භාවනාවකට අපි තුන් වාඩි වෙලා ඒ බඳු නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳින අවස්ථාවක් ගැන තමයි නෙක්ඛම්මසිත සෝමනස්සයක් වශයෙන් පෙන්눔 කරන්නේ. එතෙන්දී එයා විපස්සනාවක් වඩනවා. ටික ටික මේ විපස්සනාව නිසා Tamanට යමක් වැටහෙන්න පටන් ගන්නවා. මේ බුදුදහම තුල තියෙන බුදුරජාන් වහන්සේගේ ඉගැන්වීම තුල තියෙන යම්සි නුවණක් භුක්ති විඳින්න එයාට දැන් අවස්ථාව සැලසෙනවා. ඉතින් එතකොට එයාට පුදුම නිරාමිස ප්‍රීතියක් අත්විඳින්න ලැබෙනවා. උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් අපි අහලා තියෙනවා දේවල් වල අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අහලා තියෙනවා. නමුත් ඒක අපි හිතමු තාම අපිට කියලා අපේම වශයෙන් අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණේ නැහැ. නමුත් දැන් කෙනෙක් හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරගෙන සතිමත් බවක් දියුණු කරගෙන ඒ ඒකාග්‍රතාවය, ඒ සතිමත් භාවය උපයෝගී කරගෙන දැන් විපස්සනාවක් වඩ아가ගෙන යනකොට මේ මතුවෙන අපි හිතමු මේ ධාතුන්ගේ ලක්ෂණ එයාට දැනෙන්න ගන්නවා. අපි හිතමු ඒ බඳු ධාතු ලක්ෂණ හොඳින් දැනගනිමින්, තේරුම් ගනිමින් වාසය කරනකොට ඒවැය තියෙන සංකත ලක්ෂණයත් එයාට දැනෙන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් මේ ධාතු ස්වභාවයන් කලින් නොතිබී හටගන්නා ආකාරයක්, ඒවා සුළු මොහොතක් පැවතිලා යහුසුලුව ෂණිකව නැති වී යන ආකාරයක් එයාට දැනෙන්න පුළුවන්. එතකොට දැන් එයා අර තේරුම් ගත්ත අහලා තීච්ච ඒ තොරතුරු නැත්නම් ඒ ධර්මය දැන් එයා අස්පනා පිටම අත්දකින්න. දැන් මේක තවදුරටත් මේ බුදුරජාන් වහන්සේට කෙරෙහි ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න දෙයක් නෙමෙයි. දැන් තමන්ම සාක්ෂාත් කරන මට්ටම, තමා වශයෙන්ම දකින්න මට්ටම, අවබෝධ කරගන්න මට්ටම. ඉතින් ওই මට්ටමේදී හිතේ යම් සතුටක්, සොම්නසක්, ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසායි ධම්මපදයේ එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අමානුෂී රති හෝති පස්සතෝ දෙයබ්බයන් කියලා. ඒ කියන්නේ එක්තරා අන්දමකින් මානුෂික විෂයපතය අභිභවාගිය අතික්‍රමණය කරපු යම්කිසි ප්‍රීතියක්, සොම්නසක් ඒ තැනත්තා භුක්ති විඳිනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් මේ විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් තුල විටින් විට ඇති වෙන්න පුළුවන්. මේක විපස්සනාවේ විවිධ කාල වකවානු වලදී සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සොම්නස නෙක්ඛම්මසිත සොම්නසක් වශයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ නෙක්ඛම්මසිත දොම්නසක් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන්. අර වගේම කටයුතු කරගෙන යද්දී ත්‍රිලක්ෂණයක් වැටහෙද්දී විපස්සනා නුවණක් පහළ වෙද්දී යාට සමහර විට හිතෙන්න පුළුවන් තවමත් මේ වගේ අවබෝධයක් ආවට මොකද තවමත් අර වගේයින් එහා තියෙන මේ ආර්යයන් වහන්සේලා අත්විඳින ඒ බඳු මට්ටමක් තාම මට නැහැනේ කියලා අන්න අර Taman මේ වෙනකොට සාක්ෂාත් නොකල මේ වෙනකොට ළඟා නොවෙච්ච යම්කිසි ඉදිරියේ තියෙන මට්ටමක් තාම නොලැබුණා නේද කියලා බලාපොරොත්තු සහගතව ඉන්නකොට ඒ ගැන කල්පනා කරද්දී හිතේ දොම්නසක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේකත් අපිට හිතා ගන්න අමාරු නැහැ. භවනා කරන පිරිසක් ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්නෙත් මේ වගේ යම්සි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙමින්. නමුත් ඉතින් මේ අපි බලාපොරොත්තු වූ ඉක්මනට සමහරවිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ හිතේ යම්සි දොම්නසක් එහෙම නැත්නම් බලාපොරොත්තු කඩවීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි ශ්‍රද්ධාව පිරිහෙලා ගන්න නැතිව උත්සාහය අතහරින්න නැතුව මේ කටයුත්ත කරන එකයි වැදගත් වෙන්නේ. කෙසේ නමුත් අර බලාපොරොත්තු සහගතව සමහරලාට ඇතම් කෙනෙක් මේ විපස්සනාවේ නිරත වෙනකොට මේ බඳු දොම්නසක් පහළ වෙන්න පුළුවන්. ඒක නෙක්ඛම්මසිත දෝමනස්සයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ නෙක්ඛම්මසිත උපේක්ෂාවත් දේශනා කරනවා. එතන තමයි ඇත්තටම අර කලින් වගේ නෙමෙයි මේ අවස්ථාවේදී විනිවිද යන ප්‍රඥාවක් සහිතව තමයි යා කටයුතු කරන්නේ. යම් යම් අපි හිතමු රූපයක් මුල් කරගෙන එයා භවනාවක් වඩනවා නම් අපි හිතමු දැන් කයේ දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ විනිවිද දකිමින් ඒවා ඇති වෙන නැති වෙන ස්වභාවයක් සාක්ෂාත් කරමින් කටයුතු කරද්දී සමහරවිට හිතේ උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඒතර මේ අත්දැකීමේ තියෙන ආදීනව හොඳට ප්‍රකට වෙලා ආදීනවේ සම්බන්ධ අවබෝධයක් ඇති වෙලා එතනම තමයි ප්‍රඥාවක් තියෙන්නේ.
එතනම අන්න උපේක්ෂාවකුත් පහළ වෙන්න පුළුවන්. අන්න ඒ බඳු උපේක්ෂාවක් නෙක්ඛම්මසිත උපේක්ෂාවක් වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ අන්දමින් මේ උපේක්ෂාවන් දැන් මේ නෙක්ඛම්මසිත සහ ගේහසිත දෙපැත්ත දෙආකාරය දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේවා ගැන අපිට කියලා දීලා දැන් මේ බඳු 36 ආකාරයකින් මේ සත්වයෙන් කටයුතු කරනවා. ඉතින් බහුල වශයෙන් නම් ඉන්නේ අර ගේහසිත සොම්නස දොම්නස උපේක්ෂාව ඇසුරු කරන තත්වයක්. හැබැයි ඇතැම් පිරිසක් ඒ සාමාන්‍ය ලෞකික ප්‍රතිපදාවෙන් తాවකාලිකව හෝ ඉවත් වෙලා විපස්සනාවක් දියුණු කරන්න ප්‍රඥාවක් දියුණු කරන්න උත්සාහවත් වෙනවා. ඒ අය එතකොට සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් භුක්ති විඳිනවා. ඒකට නෙක්ඛම්මසිත උපේක්ෂාව දෝමනස්සය සොම්නස කියලා නම් කරලා තියෙනවා. දැන් පින්වත්නි මෙතන ඊට පස්සේ කියවෙන ඊටාම වැදගත් කොටසකට අපිට අද අවධානය යොමු කරන්න පුළුවන්. ඒ තමයි తත්‍ර ඉදං නිස්සාය ඉදං පජහතාති කියන මෙන්න මේ කොටස. ඉදං නිස්සාය ඉදං පජහත. මෙය මුල් කරගෙන මෙය අතහරව. මෙන්න මෙය නිසා මෙය දුරු කරව කියන මෙන්න මේ කොටස අතිශය වැදගත් වෙනවා. මොකද දැන් යෝගාවචරයේ සම්පූර්ණයෙන්ම මේ ලෞකිකත්වයේ අභිභවා ගිහිල්ලා ලෝකෝත්තර මට්ටමට පැමිණලා නැහැ. එයාට විටින් විට රූප මුල් කරගෙන, සද්ද මුල් කරගෙන, ගන්ධ සෝද මුල් කරගෙන, රස මුල් කරගෙන, ස්පර්ශයන් මුල් කරගෙන, හිතට එන අරමුණු මුල් කරගෙන ලෞකික වශයෙන් සොම්නසක් පහළ වෙන්නත් පුළුවන්. ලෞකික වශයෙන් දොම්නසක් පහළ වෙන්නත් පුළුවන්. ලෞකික වශයෙන් උපේක්ෂාවක් පහළ වෙන්නත් පුළුවන්. මොකද ඒ තරමට මේ කාමයන් පිළිබඳ ඇල්ම ඒ තියෙන අපේ තියෙන අනුසය ස්වභාවයන් හරි ප්‍රබලයි. ඉතින් ඒ නිසා ඇතැම් විට මේ යෝගාවචරයේ විපස්සනා කරාට මොකද එයාගේ හිතේ ඇතැම් ගේහසිත නැත්නම් ගෘහාශ්‍රිත වූ ලෞකික වූ සොම්නසක් දොම්නසක් පහළ වෙන්න ඕන තරම් අවකාශය තියෙනවා. ඒ වගේමයි ඇතැම් විට එයා හොඳට භාවනාවේ නිරත වෙනකොට අර වගේ නෙක්ඛම්මසිත සෝමනස්සයක්, නෙක්ඛම්මසිත දෝමනස්සයක්, නෙක්ඛම්මසිත උපේක්ෂාවක් පහළ වෙන්නත් අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් එකාතකින් බලුවාම දැන් යෝගාවචරයා ලෝක දෙකක ජීවත් වෙනවා වගේ. එක ලෝකයක් සම්පූර්ණයෙන්ම මේ ලෞකිකත්වය වෙත නැඹුරු වෙච්ච ලෞකිකත්වය ඇසුරු කරන ගෘහාශ්‍රිත වූ සතුටක්, සොම්නසක්, දොම්නසක්, උපේක්ෂාවක් භජනය කරනවා, ඇසුරු කරනවා. අනිත් පැත්තට අනිත් අවස්ථාවේදී ඒ සාමාන්‍ය ලෞකික පංචකාමයන්ගෙන් අත මිදලා ඊට වඩා ඒවා විනිවිද යන ප්‍රඥාවක් ඇසුරු කරමින් සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් ඇසුරු කරනවා. ඒතකොට මේ ලෝකාචාර දැන් නිකන් දෙපැත්තේ ජීවත් වෙන්නේ. මේ ගොඩක් ඉන්නවා, ඒ ගොඩක් ඉන්නවා. අන්න ඒ වගේ තත්වයක් තමයි යාට තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා දැන් අර සාමාන්‍ය ලෞකික ගෘහාශ්‍රිත මට්ටම අභිබවාලීම සඳහා ඉක්මවාලීම සඳහා මේ නෙක්ඛම්මසිත මට්ටම නැත්නම් විපස්සනාව මුල් කරගත්ත සොම්නස දොම්නස උපයෝගී කරගන්න කියලා. ඉතින් ඒ කියන්නේ දැන් මොකද කරන්නේ? දැන් යෝජනා කරනවා ඉදන් නිසා ඉදම් පජහතාති. මෙය මුල් කරගෙන මෙය බැහැර කරන්න. කොහොමද කරන්නේ? යම්කිසි ඒ නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත විපස්සනා මුල් කරගත්ත සතුටක් තියෙනවා නම් අන්නේ සතුට උපයෝගී කරගෙන අර ගෘහාශ්‍රිත සතුට අයින් කළා දාන්නලු. දැන් අපි හිතමු යම්ස කෙනෙක් විපස්සනා භාවනාවක් වඩනවා. එතකොට යම්සේ අවබෝධයක් ඔන්න ලැබුණා. මේ කයේ තියෙන අතහ ස්වභාවය යම් පමණකට වැටහුණා. දැන් කය යාට අර කලින් වගේ බොහොම සුබදායි දෙයක් මෙතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා. මේක ඇවිල්ලා තනි ඒක ඝණයක් කියලා ඒ බඳු වැරදි අවබෝධයක් නැහැ. විපල්ලාසයක් නැහැ. ඒ වෙනුවට දැන් මෙතන හුදෙක් ධාතු ස්වභාවයක් මේ තියෙන්නේ. ධාතු ක්‍රියාකාරීත්වයක් මේ තියෙන්නේ කියලා අවබෝධයක් ඒ තුලින් ගොඩනැගිච්ච යම්සි සතුටක් උපාදාන වලින් තොර වෙච්ච තත්වයක් සමහරවිට එයාට අත්දකින්න තියෙනවා. දැන් ඒක තමයි ඉස්සරහට ගන්න කියන්නේ. ඒක ඉස්සරහට අරගෙන ඒ සතුට ඉස්සරහට අරගෙන අර ගෘහාශ්‍රිතව මිදින සතුට බැහැර කරන්න කියලා කියනවා. ඒක අයින් කරන්න කියලා කියනවා. ඒතර අර විපස්සනා මුල් කරගත්ත සොම්නස තමයි මූලිකත්වය දෙන්නේ. එතුලින් අර ගෘහාශ්‍රිත සොම්නස බැහැර කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඇතැම් වෙලාවට අපේ හිතේ දොම්නසක් පහළ වෙනවා. අපි තුමු ගෘහාශ්‍රිත දොම්නසක් පහළ වෙනවා. ඉතින් ඒ බඳු හිතේ කනගාටුවක් දොම්නසක් පහළ වුණාම
ඒක අයින් කරන්න කියනවා අර විපස්සනාවේ පහළ වෙන ධම්නස උපයෝගී කරගෙන. දැන් ඒකාතකින් හරි 아무තු ක්‍රමයක් මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ගෘහාශ්‍රිත සතුට නෛෂ්ක්‍රම්‍ය විපස්සනා මුල් කරගත්ත සතුටින් ඉවත් කිරීමක්. ගෘහාශ්‍රිත දුක ධම්නස නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත ධම්නසින් දුරු කිරීමක්. අපි හිතමු අපිට ගෘහාශ්‍රිතව අත්දකින්න අපි මොකක් හරි දුකක්. මේ කාලේ ඔන්න බඩු මිල ඉහළ ගිහිල්ලා ඔන්න යම්සි දුකක්. කැමති දේ නොලැබීමේ දුකක් කෙනෙක් භුක්ති විඳිනවා. ඒ වෙලාවේදී අපිට මතක් කරගන්න පුළුවන්ද මට තාම බැරි වුණානේ මේ විපස්සනාවෙන් විපස්සනා ඥානයක් උපයෝගී කරගන්න, දියුණු කරගන්න. ඒකේ යම්සි උත්කෘෂ්ඨ මට්ටමකට තාම පැමිණෙන්න කියලා එහෙම අපි පොඩ්ඩක් මෙනෙහි කිරීමක් කළොත් සමහර විට අර තියෙන ධම්නස ගෘහාශ්‍රිත ධම්නස ඈතට ගිහිල්ලා මේ වෙන ධම්නසක් තමයි දැන් හිතේ තියෙන්නේ. මොකද ධම්නසයි එක ළඟ තියෙන නිසා එකම જાතියේ වේදනාවක් විඳීමක් ජනිත කරන නිසා අර ගෘහාශ්‍රිත ධම්නස විපස්සනා මුල් කරගත්ත ධම්නසෙන් බහැර කරන එක ඒ තරම්ම අපහසු නෑ. එතකොට එක පැත්තකින් කියනවා නිකන් අරමුණ මාරු කරන එක විතරයි තියෙන්නේ. අන්න ඒ බඳු ස්වභාවයකින් ඒ ගෘහාශ්‍රිත ධම්නස බහැර කරන්න කියලා කියනවා මෙන්න මේ නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත විපස්සනා මුල් කරගත්ත ධම්නසකින්. ඊට පස්සේ උපේක්ෂාව ගැනත් ඒ අන්දමින්ම දේශනා කරනවා. ඒ කියන්නේ යම් වෙලාවක අපේ හිත නිකන් ඔහෙ මේ මතු පිට තියෙනවා. අපිත් නිකන් අර සාමාන්‍ය කිසිම භාවනාවක් නොකරපු අවබෝධයක් නැති මිනිසෙක් වගේ අපේ හිතත් කිසිම ගැඹුරකට යන්නේ නැතිව මේ ගෘහාශ්‍රිත මට්ටමේ, ලෞකික මට්ටමේ, සම්මුති මට්ටමේ මතු පිට රැඳෙමින් උපේක්ෂාවක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට මතක් කරලා දෙන්න වෙනවා නෑ මෙතන ඊට වඩා ගැඹුරක් තියෙනවා. මේ අත්දකින විඳීම උපේක්ෂා සහගත වුණාට මෙතන ඊට වඩා යන්න පුළුවන් ගැඹුරක් තියෙනවා. මේ අත්දැකීම ඊට වඩා ගැඹුරකින් විනිවිද යන ප්‍රඥාවකින් අත්දකින්න පුළුවන් කියලා මතක් කරලා දෙනවා. තමන් ඒ ලැබපු යම්සේ නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත උපේක්ෂාවක් මෙතෙන්දි මතක් කරලා දෙනවා. අපි හිතමු අපි ඉඳගෙන භාවනා කරද්දී මේ කයේ විවිධාකාර දේවල් දැනුණා. එතනදී ඒ විනිවිද යාමක් නුවණක් හිතේ බලපැවැත්තුවා. එතකොට තිබුණා යම්සේ ප්‍රඥාවක්. ඒ ප්‍රඥාව දැන් මතක් කරගන්නවා අර මං කලින් භාවනා කරද්දී මෙන්න මේ බඳු තත්ත්වයක් තිබුණේ. දැන් මේ නිකන් මට ඉස්සරහා ලස්සන රූපයක් පෙනුනට මොකද ඊට වඩා මේකේ ගැඹුරක් තියෙනවා. මේ ලස්සන කියන එක නිකන් හිතින් දාගත්ත කොටසක්. මේ හැඩය එහෙම නැත්නම් මේ තියෙන වර්ණය අභිභවා ගිහිල්ලා මේ හැම විනිවිදගෙන ගිහිල්ලා ඇතුලේ තියෙන තත්වයක් කෙනෙකුට අත්දකින්න පුළුවන් බවක් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ தත්ත්වය උපයෝගී කරගන්න පුළුවන් නම් අර මතු පිට සම්මුතියේ රැඳෙමින් අඥානව භුක්ති විඳින උපේක්ෂාව අයින් කළා විනිවිදගෙන යන ප්‍රඥාවක් මුල් කරගත්ත විපස්සනාවක් මුල් කරගත්ත උපේක්ෂාව මතු කරගන්න පුළුවන්. අන්නේ උපේක්ෂාව පාවිච්චි කරන්න කියලා කියනවා. දැන් එතකොට දැන් විපස්සනාවම තමයි ඉස්සරහට ගන්නෙ. ඒ දියුණු කරන ප්‍රඥාවම තමයි ඉස්සරහට ගන්න. ඉස්සරහට අරගෙන අර ගෘහාශ්‍රිත ලෞකික සොම්නස දොම්නස උපේක්ෂාව බැහැර කරන්න කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා කොටස් තුනක්. ඒ මොනවාද? නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත නැත්නම් විපස්සනා මුල් කරගත්ත සොම්නසක් තියෙනවා. විපස්සනා මුල් කරගත්ත දොම්නසක් තියෙනවා. විපස්සනා මුල් කරගත්ත උපේක්ෂාවක් තියෙනවා. දැන් මේ තුන විතරයි දැන් සෑහෙන දුරට අපේ හිතේ බලපවත්තන්නේ. ඒකාතකින් යාට දැන් භාවනාවම තමයි ජීවිතේ වෙලා තියෙන්නේ. අනිකුත් දේවල් නොකරනවා නෙමෙයි. නමුත් ඒවා කරද්දිත් භාවනාව ගැන දියුණු කරගෙන යන විපස්සනාව ගැන යම්කිසි ඇල්මක් එහෙමත් නැත්නම් ඒ විපස්සනාව ගැන යම්කිසි තැකීමක් මතකයක් ඒ කෙරෙහි යම්කිසි ගෞරවයක් උවමනාවක් නිරන්තරයෙන්ම හිතේ බලපවත්වනවා. අන්න ඒ බඳු මට්ටමක් තමයි දැන් යෝගාවචරයේ භුක්ති විඳින්නේ. සමහරවිට එයා ගෘහාශ්‍රිතව ජීවත් වෙන්න පුළුවන්, ගිහි ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් මනස නිරන්තරයෙන්ම නෛෂ්ක්‍රම්‍යයක් මුල් කරගෙන තමයි ජීවත් වෙන්නේ. එකාතකින් එතකොට ලෝක දෙකක ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. එයා නිරූපණය කරනවා ගෘහ ජීවිතයක්. නමුත් ඇත්ත වශයෙන් ඒ ගෘහ ජීවිතයේ ඉඳගෙනත්
එයා නෛෂ්ක්‍රම්‍යයක් ගැන තමයි කටයුතු කරන්නේ. විපස්සනාවක තමයි කටයුතු කරන්නේ. නුවණ දියුණු කරන විනිවිද යන ප්‍රඥාවක් තවදුරටත් දියුණු කරන්න තමයි උත්සාහත් වෙන්නේ. ඉතින් ඔය වගේ තත්වයක් ඇතම් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඒ තරම්ම මේ විරල දෙයක් නෙමෙයි. ඒක සෑහෙන සුලභ දෙයක්. මොකද භාවනාවකට අවතීර්ණ වෙච්ච යෝගාවචරයින් මේ පැවිදි ජීවිතේ තරම් නෙමෙයි ගෘහ ජීවිතෙත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඒක බුද්ධ කාලයේ පවා ඉතින් ඕන තරම් ඒ බඳු පිරිස් ඉඳලා තියෙනවා. ඇතැම් වෙලාවට භික්ෂූන් වහන්සේලාත් මේ ඒ බඳු බොහොම ප්‍රඥාවන්ත ආර්යයන් වහන්සේලාගෙන් මේ ගෘහාශ්‍රිත ආර්යයන් වහන්සේලාගෙන් කරුණු පවා විමසලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කාම බුහු කියන ස්වාමීන් වහන්සේ එක්තරා ප්‍රශ්න කීපයක්ම අර චිත්ත ගෘහපතිතුමාට ඉදිරිපත් කරනවා. ඒතකොට චිත්ත ගෘහපතිතුමා කියන්නේ අනාගාමී ආර්යයන් වහන්සේ නමක්. ඉතින් එතුමා මේ කාම බුහු කියන ස්වාමීන් වහන්සේගෙන් Taman වෙත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න ඊටාම ප්‍රඥාවන්ත අන්දමින් විසඳනවා. ඉතින් එයාගේ අපිට තේරෙනවා එතකොට මේ ගෘහාශ්‍රිතවත් මේ පිරිස් මේ නෛෂ්ක්‍රම්‍යයක් අසුරු කරමින් විපස්සනාවක් අසුරු කරමින් කටයුතු කරපු ආකාරයක් එදාත් දකින්න ලැබෙනවා. දැන් පින්වත්නි මේ විදිහට මේ නෛෂ්ක්‍රම්‍යයක් විපස්සනාවක් මුල් කරගෙන දැන් කෙනෙක් වාසය කරද්දී දැන් බුදුරජාණන් වහන්සේ ඔතනින් නතර නොකර තවදුරටත් මේකේ සූක්ෂම කිරීමක් ඉදිරිපත් කරනවා. ඒ තමයි අර නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත දුම්නස අයින් කරන්න කියනවා නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත සොම්නස උපයෝගී කරගෙන. ඒ කියන්නේ ඇතැම් වෙලාවට මට මේක ලැබුන්නේ නැහැ, තාමත් මේක ලැබුන්නේ නැහැ, තාමත් සෝවාන් උනේ නැහැ, තාමත් අනාගාමී උනේ නැහැ කියලා ඉතින් අපේ හිතේ විවිධාකාර මැසිවිලි දුම්නස් පහළ වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට මතක් කරගන්නවා මෙතෙක් මම ලැබලා තියෙන්නේ මොනවද? මගේ ධෛර්යවන්තකම නිසා මම ටිකක් මහන්සිලා භාවනා කරපු නිසා ධර්මයට යොමු වීම නිසා ධර්ම මාර්ගයේ ගමන් කිරීම නිසා මම මේ වෙනකොට ලබලා තියෙන ප්‍රතිඵල මොනවද? මගේ හිතේ දැන් තියෙනවද දුක් දුම්නස්? මගේ හිතේ දැන් කලින් වගේ හඬා වැළපීම් තියෙනවද? එහෙම නැත්නම් හිතේ යම්සි පැහැදිලි ගතියක්, උපාදාන වලින් තොරව වාසය කිරීමක්, සැනසille වාසය කිරීමක්, යම්සි ඛේද වාචකයකටපත් උනත් ඉක්මනට නැවත යථා තත්වයටපත් වීමක්, විනිවිද යන ප්‍රඥාවක් මේ වෙනකොට මට යම් පමණකට හෝ උරුම වෙලා තියෙනවද කියලා අර තමන් මේ වෙනකොටත් ලබාගෙන තියෙන ප්‍රතිඵල ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. අන්නේ සතුට, අන්නේ සොම්නස, නිරාමස ප්‍රීතිය උපයෝගී කරගන්න කියනවා නිතරම අර පැන නගින්න පුළුවන් දුම්නස බැහැර කිරීම සඳහා. එතකොට දැන් එහෙමනම් දුම්නසත් අයින් වුණා. දැන් ඉතිරි වෙනවා නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත සොම්නසත් නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත්ත උපේක්ෂාවත්. දැන් එතකොට වේදනාව වශයෙන් ගත්තොත් ප්‍රධාන දෙකක් වගේ තමයි ඒබඳු සිතක් ඇසුරු කරන්නේ. ඒබඳු යෝගාවචරයක් ඇසුරු කරන්නේ. සොම්නසත් උපේක්ෂාවත්. දැන් මෙතනදිත් බුදුරජාණන් වහන්සේ තවත් එහාට අරගෙන යනවා. ක්‍රිෂාන්තිට අර ඩයග්‍රෑම් එක පෙන්වන්න පුළුවන්. දෙවෙනි ඩයග්‍රෑම් එක. දැන් පින්වත්නි නෛෂ්ක්‍රම්‍ය මට්ටමේදී උපේක්ෂාවත් සොම්නසත් ඉතිරි වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යෝජනා කරනවා අපිට මේ සොම්නස අයින් කරන්න කියලා උපේක්ෂාව මුල් කරගෙන. දැන් ඒතර අපිට තේරෙනවා මේ සොම්නසට වඩා ගැඹුරක් මේ ප්‍රඥාවට තව ටිකක් උපකාර කරන ගතියක් මෙන්න මේ උපේක්ෂාවේ තියෙනවා. ඒ தත්ත්වය බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් ඒ නිසා අපේ හිතේ සොම්නසක් පහළ වෙනකොට මට මේවා තියෙනවා මේ වගේ ප්‍රඥාවක් මේනෝට දිනු වෙලා තියෙනවා කියලා අර හිත නිකන් ඉපිල යාමකටපත් වෙනවා නම් ඒ වෙනුවට ආයෙත් හිත උපේක්ෂාවට ගන්න කියලා කියනවා. ඒ උපේක්ෂාව ඇවිල්ලා අර කලින් අපි කතා කරපු ගෘහාශ්‍රිත අඥාන උපේක්ෂාවක් නෙමෙයි. මේ කතා කරන්නේ නුවණ මත පදනම් වෙච්ච උපේක්ෂාවක්. අන්නේ බඳු උපේක්ෂාවකට තමයි හිත අරගන්න කියලා කියන්නේ. අපිට මේ தත්ත්වය තව ටිකක් ගැඹුරකින් අපි විපස්සනාවක් වඩන යෝගාවචරයින් වශයෙන් අපේ මේ භවනාවට එකතු කරගන්න පුළුවන්. අපි හිතමු යම්සි කෙනෙක් චිත්තානුපස්සනාවක් දියුණු කරගෙන යනවා. චිත්තානුපස්සනාවක් දියුණු කරගෙන යනකොට යාට හිතට
යම් පමණක එකඟතාවයක් ඇති වුනහම සතිමත් භාවයක් දිනුනහම තියා තව මේ හිතට ටිකක් අරමුණු වෙන්න ඉඩ දීලා කෙලස් පහළ වෙන්න ඉඩ දීලා පැත්තකට ඉඳගෙන බලනවා. විපස්සනාවක් වඩනවා. කොහොමද දැන් මේ එන්නේ මේ අරමුණු? ඊට පස්සේ ඒවා ගැන සතිමත් වෙනකොට කොහොමද මේවා යන්නේ? ඒතර මේවා තියෙන මේ එන යන ස්වභාවය හොඳින් තේරුම් ගන්නවා. ඉතින් මේ වගේ අන්දමකින් කෙනෙක් චිත්තානුපස්සනාවක් වඩද්දී සමහර විට අපි ඒ පහළ වෙන සිතුවිලි වලට අනුග්‍රහ නොකිරීම නිසා ඒ ඔස්සේ දිගට හිතන්න නොයෑම නිසා ඒ සිතුවිලි බොහොම කෙටි වෙන්න පුළුවන්. දිගට යන්නේ නැහැ සිතුවිල්ලකින් දෙකකින් අවසන් වෙලා යනවා. ආයෙත් එකක් එනවා ඒකත් දිගට යන්නේ නැහැ සිතුවිල්ලකින් දෙකකින් අවසන් වෙලා යනවා. දැන් බොහොම කෙටියෙන් අපේ හිතේ සිතුවිලි පහළ වීම අවසන් වෙනවා. දැන් ඒතර යෝගාවචරයේ එක්තරා අන්දමක සහනයක් භුක්ති විඳිනවා. කලින් නම් හිත අතෝරක් නැතුව කියෙව්වා. දැන් එහෙම එකක් නැහැ. කලින් නම් හිතට අතෝරක් නැතුව ප්‍රපංචකරණයක් සිද්ධ වුණා. දැන් එහෙම එකක් නැහැ. කලින් නම් විතර්ක නිරන්තරයෙන්ම පහළ වුණා. දැන් එහෙම එකක් නැහැ. දැන් ටිකක් ඉඳලා හිටලා තමයි විතර්ක පහළ වෙන්නේ. ප්‍රපංච වෙන එක බොහොම අඩුයි. දැන් එතකොට සෑහෙන මානසික සාමයක්, සමාහිත භාවයක් යෝගාවචරයේ භුක්ති විඳිනවා. අපි තුන් පින්වත් මේකත් තවදුරටත් දියුණු කරද්දී සමහර විට ඒ පහළ වෙන සිතුවිලි නෑවිත් ඉන්නත් ඉඩ තියෙනවා. මොකක්වත් දැන් සිතුවිල්ලක් පහළුනේ නැහැ. හිත බොහොම හිස් ස්වභාවයක තියෙනවා. සිතුවිල්ලක්වත් නැහැ. අන්නේ බඳු මට්ටමකදී යෝගාචරයේ දක්ෂ වුණා නම් දැන් කයට හිත දාන්නෙත් නැතුව, වේදනාවකට හිත දාන්නෙත් නැතුව, හිතේ සංඥා පහල කරගන්නෙත් නැතුව, සංඥා පහල වුණත් ඒවට පැටලෙන්නෙත් නැතිව. හිතේ සිතුවිලිත් දැන් හිස් වෙච්ච මේ අවස්ථාවේදී හිත බොහොම සංසුන්ව, නික්ලේශීව, අනිශ්චිතව පවත්වන්න පුළුවන් වුණා නම් අන්න එතන තියෙනවා බොහොම උත්කෘෂ්ඨ මට්ටමේ උපේක්ෂාවක්. ওই විපස්සනා මුල් කරගත්ත උත්කෘෂ්ඨ මට්ටමේ උපේක්ෂාවක් එතනත්තර තියෙනවා. ඔන්න ඔය උපේක්ෂාව තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි බොහොම ප්‍රබලව වර්ණනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය වන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. මොකද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ උපේක්ෂාවට විශේෂ වර්ණනා කිරීමක් කරනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මෙන්න මේ උපේක්ෂාව ශාන්තයි, මේ ප්‍රණීතයි. අන්න ඒ උපේක්ෂාවට තමයි නැවත හිත ගැනීම සඳහා පොළඹවන්නේ. ඒක කතරම් ශීඝ්‍රව කරන්න කියලා කියනවා නම්, දේශනා කරනවාද කියනවා නම්, අපේ ඇහෙන් රූපයක් බලද්දී ඇහි පහළ වුණා නම් යම්සි මනාපයක්, සතුටක්. ඒ සතුටේ රැඳිලා ඉන්නේ නැතුව අර උපේක්ෂාවට හිත ගන්න කියනවා එහි පිල්ලම් ගහන සැනකින්. ඇහෙන් යම්සි රූපයක් බලද්දී හිතේ දුම්නසක් පහළ වුණා නම්, දුකක් පහළ වුණා නම්, නොසතුටක් පහළ වුණා නම්, ඒකේ රැඳිලා ඉන්නේ නැතිව ඇසිපිල්ලම් ගහන සැනකින් අර උපේක්ෂාවට හිත ගන්න කියලා කියනවා. ඒ වගේමයි කනෙන් සද්දයක් අහද්දී අපි හිතමු අපි වාහනයක ගමන් කරනවා. එතකොට ඔන්න යම්සි ගීත රාවයක් ඇහෙනවා. ඔන්න හිත ඇදිලා යනවා. හිත ඔන්න සතුටු වෙනවා. ඒ ගැන හිත ඉපිලෙන්න පටන් ගන්නවා. එතන ගිහිල්ලා ඒ විදිහට රැඳිලා මනාපයක් සතුටක් භුක්ති විඳ ඒක තුල මුලා වෙලා ඉන්නේ නැතිව අර උපේක්ෂාවට හිත ගන්න කියලා කියනවා අසුරු සැනක් ගහන සැනකින්. එවන් නැත්තම් කවුරු හරි කෙනෙක් අනුන් පදයක් කියනවා, දොස් කියනවා, බනිනවා. ඔන්න හිත ගිහිල්ලා දොම්නසක් පහල කර ගන්නවා. ඒකේ රැඳිලා ඉන්නේ නැතුව මෙන්න මේ උපේක්ෂාවට ගන්න කියලා කියනවා අසුරු සැනක් ගහන සැනකින්. ඇතන් වෙලාවට අපිට ගඳක් සුවඳක් දැනෙනවා. ඒ ගඳක් සුවඳක් නිසාත් ඔන්න හිතේ මනාපයක් අමනාපයක් පහළ වෙන්න පුළුවන්. හිත උඩට හෝ යටට යන්න පුළුවන්. නමුත් ඒ උඩ හෝ යට රැඳී සිටින්නේ නැතිව මැද්දට එන්න උපේක්ෂාවට හිත ගන්න, හිත මධ්‍යස්ත කරගන්න කියලා කියනවා. හරියට නිකන් නෙළුම් පතක තියෙන වතුර බින්දුවක් ඉක්මනට රූටලා යනවා වගේ. හරිම ඉක්මනට මේ කටයුත්ත කරගන්න කියලා කියනවා. ඊළඟට දිවට රසයක් දැනෙනකොට, රසයක් භුක්ති විඳිනකොට අපේ හිතේ සතුටක්, සොම්නසක් පහළ වෙන්න පුළුවන්. ඒ ගැන හිත නිමග්න වෙන්න ඉඩ තියෙනවා. මේක තව ඉල්ලන්න ඉඩ තියෙනවා. මනාපයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඇතැම් වෙලාවට දුකක්, දුම්නසක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. අමනාපයක් පහළ වෙන්නත් ඉඩ තියෙනවා. ඔය දෙපැත්තේ රැඳී සිටින්නේ නැතිව නැවතත් හිත මධ්‍යස්ත කරගන්න උපේක්ෂාවට ගන්න කියලා කියනවා. හරියට දිවට ගත්ත කෙලපිඬක් බොහොම පහසුවෙන්
තුක් කියලා එඩිට දාන ඉක්මනට. ඒ තරමට බොහොම පහසුවෙන් මේක ගන්න කියලා කියනවා. ඉතින් මේ හැම එකම එක පැත්තෙන් හරීම ප්‍රායෝගික උපමා භාගතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේමයි ඒ යන්න තියෙන වේගයේ ළඟාවිය යුතු මට්ටමේ යම්කිසි ප්‍රමාණීකරණයකුත් මෙතන නිරූපණය වෙනවා. එතකොට මේවා අපි ප්‍රායෝගිකව වඩන්න තමයි මේ තරම් වේගයෙන් මේ தത്വෙට අපිට එන්න හැකියාවක් ළඟා වෙන්න හැකියාවක් තියෙන්නේ. සමහර විට මුලදී මේ බඳු හැකියාවක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපිට මොනවා හරි ආහාරයක් ලැබිලා ඒක බොහොම ප්‍රණීතයි. අපේ බිරිඳ නැත්තම් ඔන්න ආහාර දෙදෙන තැනකින් හෝටලයකින් දානදායකකින් ඔන්න ගෙනල්ලා දෙනවා. ඉතින් මෙහෙම ගෙනල්ලා දෙනකොට ඉතින් බොහොම ප්‍රණීතව ඒක සකස් කරලා තිනවා. ඔන්න හිත ඉපිලා යනවා. ආයෙත් ඔන්න තව අනුභව කරන්න හිතෙනවා. තව ඉල්ලන්න හිතෙනවා. හෙටත් මේකම ගේන්න බැරිද කියලා අහන්න හිතෙනවා. එච්චරට ඔන්න හිත මේකෙම කුල්මත් වීමක් මේකම නිමග්න වීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් පස්සේ එතකොට මතක් වෙනවා මේ ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ. මේක මේ කල්පනා කර කර මේකේ නිකන් කෑදරකමකින් ඉන්න එක සුදුසු නැහැ. ඒ වෙනුවට අර උපේක්ෂාවේ හිත පවත්වන්න තියෙන්නේ. කියලා ඔන්න මතක් වෙනවා. ඉතින් ඒතකොට සෑහෙන දුරක් සෑහෙන කාලයක් ගිහිල්ලා. නමුත් මේ කටයුත්ත නැවත කරන්න අර වගේ හිත ලෑස්ති වෙනකොටම මතක් වෙන්න පුළුවන්. ආයෙත් ඔන්න හිතේ අර පරණ පුරුද්ද මතුවෙන්නයි යන්නේ. ඒ පැත්තටයි දැන් මෙයා යන්න හදන්නේ කියලා ඒක සිද්ධ වෙන්න හදනකොටමත් කෙනෙකුට පස්සේ කාලේ දැනෙන්න පුළුවන්. එතකොට අන්න ඉක්මනටම ආපස්සට ගන්න පුළුවන්. නැවතත් උපේක්ෂාවට ගන්න පුළුවන්. අන්න ඒ වගේ මෙතන තේරුම් ගන්න තියෙන්නේ අපි ප්‍රායෝගිකව මේ ධහම දියුණු කරන්න මේ කුසලතාවයන් ක්‍රමයෙන් අපේ හිතේ වැඩෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු මේ කයෙන් ස්පර්ශයක් ලබනකොටත් යම්කිසි වේදනාවක් පහළ වෙන්න පුළුවන්. ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට අපේ හිත ඒකේ නිමග්න වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවෙදිත් හරියට නිකන් අතක් දිගාරින්න තරම් ඉක්මනට හකුලන්න තරම් ඉක්මනට මේ අපේ හිත නැවත උපේක්ෂාවට ගන්න පුළුවන්. මෙන්න මේ අක්වා ඉතින් අපි යා යුතු වෙනවා. මේවා අපි ප්‍රායෝගිකව වඩලා මේ මට්ටමට එන්න උත්සාහවන්ත විය යුතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් අපිට යම්සේ උපමානයක් පෙන්වුම් කරනවා. මෙන්න මේ බඳු ඉලක්කයක් පෙන්වුම් කරනවා. මේ වගේ තත්ත්වයක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න කියලා මඟ පෙන්වීමක් ආරාධනයක් කරනවා. ඊට පස්සේ හිතට යම්සේ අරමුණක් ආවහමත් හිතෙත් මනාපයක් පහළ වෙන්න පුළුවන්. ඒ වගේම අමනාපයක් පහළ වෙන්නත් පුළුවන්. නමුත් හිත ඇසුරු කරලා තියෙනවා නම් අර වගේ උපේක්ෂාවක්. කිසිම අරමුණක් ඇසුරු නොකරන සරල උපාදාන වලින් තොර උපේක්ෂා සහගත බවක් යම් අවස්ථාවකදී හෝ අපි ඇසුරු කරලා තියෙනවා නම් අන්නේ උපේක්ෂාවට හිත නැවත ගන්න උත්සාහන්ත වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ අන්දමින් මේ උපේක්ෂාව බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා. මෙන්න මේ උපේක්ෂාව තමයි දැන් ඉස්සරහට ගන්න. ඒතකොට දැන් සෝමනසත් දොම්නසත් නැහැ. උපේක්ෂාව තමයි දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි උපේක්ෂාවේ පැති දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවස්ථාවන් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි රූප ඇසුරු කරගෙන විපස්සනාවක් වඩද්දී මම කියන්නේ මේ පෙනෙන රූප, දකින්න රූප ඇසුරු කරගෙන යම්ස කෙනෙක් උපේක්ෂාවක් වඩද්දී එතනදී පහළ වෙන උපේක්ෂාව එක්තරා අන්දමකින් අර රූප නිශ්චිත වූ උපේක්ෂාවක් වෙන්න පුළුවන්. දැන් මේ තාම අර කිසිවක් ඇසුරු නොකරන තත්වයකට ඇවිල්ලා නෙමෙයි. මේ රූප ඇසුරේ ඒකේ යථා ස්වභාවය දැනගනිමින් වාසය කිරීමේදී පහළ වෙච්ච උපේක්ෂාවක්. ඒ වගේමයි සද්ද ඇසුරු කරමින් විපස්සනාවක් වඩද්දිත් එතනත් උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ගඳක් සුවඳක් ඇසුරු කරමින් විපස්සනාවක් වඩද්දිත් එතනත් උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඊළඟට රසයක් ඇසුරු කරමින් උපේක්ෂාවක් වඩද්දිත් එතනත් උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඊළඟට යම්සි ස්පර්ශයක් අතුරු කරමින් මේ විපස්සනාවක් වඩද්දී එතනත් උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඒකයි ඉතින් බහුල වශයෙන් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් සක්මන් භාවනාවක නිරත වෙනවා. එතකොට පාදයේ දැනෙන විවිධ දේවල් හොඳින් තේරුම් ගනිමින් ඒ ධාතු ලක්ෂණ තේරුම් ගනිමින් යා විපස්සනාව වඩනවා. එතකොට එතන ඒ ධාතු ක්‍රියාකාරීත්වය අත්දකින්න ඒවායේ සංකත ලක්ෂණය නැත්තම් පොදු සාමාන්‍ය ලක්ෂණය තේරෙන්න එතන උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඒතර මේ හැමතැනම එක්තරාන්දම විචිත්‍රත්වයක් තියෙනවා. අතනදී රූප මුල් කරගත්ත. මෙතෙන්දී සද්ද මුල් කරගත්ත. මෙතෙන්දී ගන්ධ සුවඳක් මුල් කරගත්ත.
එහෙම නැත්නම් රසයක් මුල් කරගත්ත. එහෙම නැත්නම් ස්පර්ශයක් මුල් කරගත්ත. එහෙමත් නැත්නම් මනසට එන අරමුණක් මුල් කරගත්ත උපේක්ෂාවක් තමයි එහෙමනම් අත්විඳලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන යම්සි විවිධත්වයක්. ඒතර මෙන්න මේ උපේක්ෂාවට බුදුරජාන් වහන්සේ නමක් දීලා තිනවා උපේක්ඛා නානත්තා නානත්ත සිතා කියලා නමක් දීලා තිනවා. ඒ කියන්නේ දැන් එයා අත්දකින්නේ විවිධාකාර වූ උපේක්ෂාවක්. අරමුණ මත ඒකේ නිකන් හැඩය වෙනස් වෙනවා. අරමුණ මත උපේක්ෂාව පණ නැගින හැටි ඒකේ සමුදය පක්ෂය වෙනස් වෙනවා. දැන් තවදුරටත් එයා ඉස්සරහට යනකොට අපි හිතමු මේ කයට දැනෙන ස්පර්ශයක් මුල් කරගෙන තමයි විපස්සනා වඩමින් හිටියේ. ඊට පස්සේ මේ ස්පර්ශයෙන් යම් නුවණක් දියුණු වෙලා ඒ ස්පර්ශයෙන් හිත අතමිදලා කිසිවක් ඇසුරු නොකරන තත්වයකට හිතපත් වෙන්න පුළුවන්. ඒ උපේක්ෂාව අපි හිතමු අනිමිත්ත ස්වභාවයකට හිතපත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් ආපු පාරේ එක අතකින් කියනවා නම් ඇසුරු කරලා තියෙන ස්පර්ශයක්. එහෙම නැත්නම් අපි හිතමු අපේ හිතට අරමුණු රාශියක් එනවා. ඒ එක එකක් ගානේ හොඳ අවබෝධයෙන් ඉන්න ඒවයි උදේ වය ස්වභාවයක් ඇති වෙන නැතින ස්වභාවයක් තේරුම් ගන්නවා. ඒ තුලිනුත් ඔන්න හිතේ අනිශ්චිත තත්යකට යනවා. හැබැයි ආපු පාරේ තියෙන්නේ අරමුණු. හිතට ආපු අරමුණු. එහෙම නැත්නම් අපි හිතමු අපිට සද්දයක් ඇහෙනවා. මේ සද්ද හොඳට අත්දැකීමින් ඇති වෙන නැතින ස්වභාවය අත්දැකීමින් විපස්සනාවක් වඩනවා. එතකොටත් හිත අනිශ්චිත භාවයකටපත් වෙනවා. හැබැයි ආපු පාරේ තිබුණේ සද්ද. ඉතින් එතකොටත් මේ අපි අනිශ්චිත භාවයකට හිත ගත්තට මොකද යම් අරමුණු විවිධ අරමුණු ඇසුරු කරමින් ආපු පාරක් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් ඒ නිසා යම්සි විවිධත්වයක් තියෙනවා. කලින් තරම් නෑ යම් වමනක විවිධත්වයක් තියෙනවා. ඒතර මේ ඔක්කොම අපිට එහෙමනම් සරලව මේ උපේක්ඛා නානත්තා නානත්ත සිතා කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් පින්වත්නි මේ தത്വයට යම්සි යෝගාවචරයේපත් උනා නම් ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියන මෙන්න මේ දෙවනි උපේක්ෂා මට්ටම ළඟා කර ගැනීම සඳහා මහන්සි විය යුතුයි. ඒ කියන්නේ මොකද්ද? අපි හිතමු දැන් එයා කයේ දැනෙන ස්පර්ශයක් මුල් කරගෙන විපස්සනාවක් වැඩුවා. එතුලින් හිත අනිශ්චිත ස්වභාවයකට කිසිවක් උපාදාන නොකරන මට්ටමකටපත් උනා. එතන උපේක්ෂාවක් දැන් භුක්ති විඳිනවා. ඒ තුල නැවත නැවත යෙදෙන්න ඒ උපේක්ෂාව දැන් ටිකක් අල්ලා හිටිනවා. අපිට දැන් විනාඩි 10ක් ඒක රඳා පවතිනවා. විනාඩි 20ක් ඒක රඳා පවතිනවා. විනාඩි 30ක් රඳා පවතිනවා. විනාඩි 40ක් රඳා පවතිනවා. දැන් උපේක්ෂාව තියන් බහුලව තියෙනවා. ඒකේ අර කලින් රසය නැහැ. එයා මේ ස්පර්ශයක් අසුරු කරගෙනයි ගොඩ නැගුණේ කියන එක දැන් අපිට අදාළ නැහැ. දැන් තියෙන උපේක්ෂාව. උපේක්ෂාව දැන් හොඳට පළපදියම් වෙලා. උපේක්ෂාව දැන් හොඳට හිතේ මුල් බැසගෙන තියෙනවා. අපි හිතමු එයා සද්දයක් අසුරු කරගෙන මේ වගේ හිත අනිශ්චිතතාවයට අරගත්තා. අනිමිත්ත ස්වභාවයට අරගත්තා. දැන් ඒ தත්ත්වය තුල වැඩි වෙලාවක් තියෙනවා. එතකොට දැන් ඔන්න විනාඩි 40ක් 45ක් තියෙනකොට අර එයා සද්දයක් අසුරු කරගෙනයි මේ ප්‍රඥාව උපදවාගත්තේ කියන එක දැන් අදාළ නැහැ. දැන් තියෙන උපේක්ෂාව මුල් කරගත්ත එක්තරා අන්දමක හැසිරීමක්. වේදනාවක් විඳීමක් තියෙන. ඒතර කොයි පැත්තෙන් දැන් ආවත් දැන් බහුලව හිතේ තියෙන උපේක්ෂාවක්. ඒකට ආපු පැත්ත ඒ තරම්ම දැන් බලපවත්වන්නේ. ඒකේ රසයක් දැන් මේකට ගෑවෙන්නේ විවිධත්වයක් දැන් මේකට ගෑවෙන්නේ කොයි පැත්තෙන් ආවත් දැන් නිකන් එකම රසයක් තියෙන. හරියට නිකන් විවිධාකාර ගංගා වලින් ඇවිල්ලා අන්තිමට මුහුදට වැටුණාට පස්සේ ඒ ගංගාවන්ගේ නම අතහැරිලා නිකන් ලුණු රස තියෙන මුහුදු ජලය බවට පත් වෙනවා වගේ. දැන් මේ එක එක පැති වලින් කෙනෙක් විපස්සනාවක් වඩලා හිත උපේක්ෂාවට අරගත්තට පස්සේ ඒ උපේක්ෂාව ටික ටික මුල් බැස ගන්න හිතේ රජ වෙන්න හිත වැඩි වැඩියෙන් ඒ බඳු උපේක්ෂාවක් ඇසුරු කරන්න ඒ උපේක්ෂාව තමයි දැන් වර්ධනය වෙන්නේ. ඒක අනිමිත්ත සමාධියක් වශයෙන් නැත්නම් අප්පනීත සමාධියක් වශයෙන් ශුන්්‍යත සමාධියක් වශයෙන් වර්ධනය වෙන්න පුළුවන්. දැන් මේවත් තව එහාට යන්න ඒ යෝගාවචරය මේ தত্ত্বයන් નિરાයාසයෙන් ඇති කරගන්න. අඩු වීරයකින් පවත්වන්න. නොගැඹුරු මට්ටමකින් පවත්වන්න උත්සාහවන්ත වෙනවා නම් අන්න එතනදී තව ගැඹුරකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් එයා උපේක්ෂාවම මුල් කරගෙනයි
කටයුතු කරන්නේ ඒ උපේක්ෂාවට හිත යොදනවා අර කලින් තරම් විපස්සනාවක් වඩනවා කියලා අරමුණු ඇසුරු කරගෙන ප්‍රඥාවක් උපදවන්න යන්නේ නැහැ. කෙලින්ම දැන් උපේක්ෂාවට හිත දාන්න පුළුවන්ද කියලා බලනවා. අපි තුමු කලින් නම් අපි කයට දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ මුල් කරගෙන ප්‍රඥාවක් උපදවලා ඒකේ යම්සි මුහුකුරා ගිය මට්ටමකදී තමයි හිත අනිමිත්ත තත්වයකටපත් උනේ. චේතන යම්සි ක්‍රියාකාරකම් රසක් තිබුණා. යෙදීමක් තිබුණා. කරන භාවනාවක් තිබුණා. දැන් හැබැයි දැන් මේ කටයුත්ත හොඳට පුරුදුයි. හිතේ මේ උපේක්ෂාව දැන් සෑහෙන බල පවත්වනවා. තේරුම් ගිහිල්ලා තියෙනවා. බැරිද දැන් එහෙනම් අච්චර දඟලන්නේ නැතුව හිත කෙලින්ම මෙතෙන්ට දාන්න. හිතෙන් මේ ප්‍රශ්නේ එන්නත් ඉඩ තියෙනවා. Taman තුලින් මේ ප්‍රශ්නේ එන්න ඉඩ තියෙනවා. මේ තරම මම උත්සාහවන්ත විය යුතුද? බැරිද මේ උපේක්ෂාවට කෙලින්ම හිත දාන්න? කියලා දැන් කෙනෙක් උත්සාහවන්ත වෙනවා. එතකොට ඉතින් හිත එතෙන්ට යන්න පුළුවන්. නමුත් සමහර විට ආයෙත් ඉක්මනට මේ සමාධිමත් බව උපේක්ෂාව අහිමි වෙලා හිත ගිහිලා නැවත අරමුණක් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. ඉතින් එතන තමයි ඇත්තටම විපස්සනාවක් දැන් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද මේ හිත ආයෙ ගිහිලා උපාදාන කළේ කියලා අන්න එතකොට සතියෙන් පෙන්ලා දෙනවා. එතකොට ප්‍රඥාව ඉදිරිපත් වෙලා ඒ උපාදානයෙන් හිත නිදහස් කරගන්නවා. ආයෙත් හිත ඔන්න උපේක්ෂාව වෙනවා. ඉතින් මේ වගේ සෑහෙන වාර ගණනක් යෝගාවචරයට පසු කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් අර ගැඹුරු සමාධියක උපකාරය ලැබෙන්නේ බරපතල වීරයක උපකාරය ලැබෙන්නේ ඒ වෙනුවට කෙලින්ම අපි අත දැම්මා. හැබැයි ඔන්න ආයෙත් හිත ගිහිල්ලා පරණ පුරුද්දට දෙයක් උපාදාන කළා. එතකොට අන්න අපි සතුව යම්සි නුවණක් මේ වෙනකොටත් ඉපදිලා තියෙන නිසා අපිට පුළුවන් සතියෙන් දැන් මේපත් වෙච්ච தত্ত্বය කියලා දෙනකොට මතක් කරලා දෙනකොට ආයි ප්‍රඥාව ඉදිරිපත් කළා ඒ උපාදානයෙන් හිත නිදහස් කරගන්න. ඒතර මෙන්න මේ අවස්ථාවේදී අපි අර හිතේ තියෙන උපාදාන වීමේ తত্ত্বය තේරුම් ගන්නවා. අපි ගාව තියෙන අඩුපාඩුකම් ටික තව තේරුම් ගන්නවා. හිත තවමත් කරන මෝඩකම් ටික තේරුම් ගන්නවා. තේරුම් ගනිමින් වඩා උපේක්ෂාව තුල හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. මෙන්න මේ උපේක්ෂාව. එතකොට අර තරම්ම විපස්සනාවක්ම මුල් කරගත්තු උපේක්ෂාවක් කියන්න අමාරුයි දැන්. මෙතන දැන් තියෙන්නේ හරියට නිකන් අරූප ධානයකට සමවැදුනා වගේ ඒ කිසිවක් ඇසුරු නොකරන සමාධියක ලක්ෂණ තමයි දැන් මෙතන පෙන්වුම් කරන්නේ. කිසිවක් නැති ස්වභාවයක් තමයි දැන් පෙන්වුම් කරන්නේ. දැන් ආපු පාරක් දැන් ඒ තරම්ම අදාළක් නැති තරම්. යෝගාවචරයේ උත්සාහන්ත වෙන්නේ අර කලින් තරම් අරමුණු ඇසුරේ ප්‍රඥාවක් දියුණු කර මෙතෙන්ට ගන්න නෙමෙයි. කෙලිම මෙතෙන්ට දාන්න දැම්මට පස්සේ හිත කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. මේ தත්ත්වය තුල හිත පවත්වන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඒතර මෙන්න මේ මට්ටම හරියට නිකන් අරූප ධානයක තියෙන මට්ටමක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ தত্ত্বය බුදුරජාන් වහන්සේ නමක් දීලා තිනවා උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. මෙතන තියෙන ඒකත්වයක්. ආයි ආපු විවිධ පාරවල් නැහැ. ඕනම අවස්ථාවකදී එතනට හිත දාන්න පුළුවන්. ඒ தත්වෙට හිත ගන්න පුළුවන්. ඒ தත්ත්වය හිතේ දැන් රැඳිලා තියෙනවා. හිතට මතක තියෙනවා. එතෙන්ට හිත දාන්න පුළුවන්. එතන කිසි අරමුණක් නැහැ. එතන ආපු පාරක් එක අතකින් ලොකුවට පේන්නත් නැහැ. හැබැයි ඉතින් වඩපු ප්‍රතිපදාවක් තියෙනවා. සෑහෙන කාලයක් තිස්සේ විපස්සනාවක් වඩලා තමයි මෙතෙන්ට ආවේ. නමුත් මේ මොහොතේදී ආසන්න වශයෙන් රූපයක් හෝ සද්දයක් හෝ ගඳ සුවඳක් හෝ රසක් ස්පර්ශයක් අරමුණක් ඇසුරු කරපු බවක් නැහැ. ඍජුවම දැන් ඒ අරූපී මට්ටමකට හිත ආපු බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒක එක එක මට්ටම් වලින් කෙනෙකුට දැනෙන්න පුළුවන්. හරියට නිකන් හාත්පස පැතිරිච්ච මට්ටමකින් හිත හොඳට විවෘත වෙච්ච මට්ටමකින් හිතේ තිබිච්ච සීමා මරියාදාවල් කඩලා ගිය මට්ටමකින් හොඳට හිත හාත්පස පැතිරිලා තියෙන මට්ටමකින් දැනෙන්න පුළුවන්. හැබැයි මේ හාත්පස පැතිරලා තියෙන අරමුණු වල නෙමෙයි. හිතේ තියෙනවා එක්තරා අන්දමක තමන් ඒ හිතටම ආවේනික නිදහසක් පැතුරුණ බවක් කොටු නොවෙච්ච ගතියක් අන්නේ தત્ත්වය තමයි දැන් යෝගාවචරයක් අත්දකින්නේ. ඉතින් ඒ தત્ත්වය අරූප ධානවලත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ආකාසානංචායතනෙ කියන අරූප ධානය ගැන කතා කළොත්
එතන මේ අහස අනන්තයි කියලා මේ හිත එක්තරා අන්දමකින් තත්වගත කිරීමක් කළා තමයි ඒ ආකාසානංචායතන අරූප ධානයකට යෝගාවචරයේ පිවිසෙන්නේ. ඉතින් එතන තියෙන අතන ප්‍රඥාව මුල් කරගත්ත මට්ටමක් නෙමෙයි. හැබැයි හිතේ විවෘත භාවයක් තියෙනවා. එක තැනක හිර වෙලා නැහැ. එක තැනක කොටු වෙලා නැහැ. පටු මනසක් එතන නැහැ. නමුත් බොහොම හාත්පස විවෘත වෙච්ච තත්ත්වයක් තමයි යෝගාවචරයේ අත්දකින්නේ. ඉතින් අන්නේ හාත්පස විවෘත වෙච්ච තත්ත්වය, එක තැනක කොටු නොවෙච්ච තත්ත්වය, පැතිරිච්ච තත්ත්වය දැන් අර විපස්සනාව තුලින් අනිමිත්ත තත්ත්වයක්, ශුන්්‍යත තත්ත්වයක්, අපනිත තත්ත්වයක් හරහා ඇවිල්ලා ඒකේ ඊළඟ අධීරක් වශයෙන් මේ උපේක්ඛා ඒකත්තා ඒකත්සිතා කියන මට්ටම භුක්ති විඳින යෝගාවචරයටත් දැනෙන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ උපේක්ඛා ඒකත්තා ඒකත්සිතා කියලා විස්තර කරන්නේ මෙන්න මේ ආකාසනංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියන මට්ටම් වලදී. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් යෝගාවචරයේට මේ වගේ මට්ටමකදී හරියට නිකන් අරූප ධානයක් භුක්ති විඳිනවා වගේ, අත්දකින්නවා වගේ තත්වයක් තමයි තියෙන්නේ. මොකද එතන අර ආසන්න වශයෙන් විපස්සනාවක් වඩලා ආපු ගතියක් නැහැ. හැබැයි නිකන් ඉන්න ගතියක්. හිත පැතිරිච්ච ගතියක්. කිසිම සීමාවක් නැති ගතියක්. තමයි මේ යෝගාවචරය භුක්ති විඳින්නේ. දැන් ඊළඟ කොටස තමයි පින්වත්නි මෙතන එන අතිශය ප්‍රබල මට්ටම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන අතම්මේතාවය කියලා. දැන් මේ අත්දකින විවිධාකාර තත්වයන් වලදී අපිට පුළුවන් සමහර විට මේ තත්වයකට උනත් හිත අලවන්න. මේ ලබන මානසික සුවය ඇලීමක් සහිතව පරිහරණය කරන්න ඉඩ තියෙනවා. ඒකට උපාදානයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. හිත තියෙන්නේ බොහොම දැන් නිස්කලංකව, බොහොම අනිශ්චිතව, කිසිම උපාදානයකින් තොරව. හැබැයි ඒ උපාදාන නැති අනිශ්චිත තත්වයට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒ සමාධියට දැන් ආසාවක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ආසාව ඇත්තටම අපේ තුල පහළ වෙන ක්ලේශයක්. ඉතින් ඒ ක්ලේශය දුරු කරන්න නම් මේ එකක්වත් මම කරගන්න සුදුසු නෑ. මේ එකක්වත් මගේ කරගන්න සුදුසු නෑ. මේ එකක්වත් බවට පත් වෙන්න සුදුසු නෑ. මෙන්න මේ தത്വයට බුදුරජාණන් වහන්සේ නමක් දෙනවා අතම්මේතාවය කියලා. දැන් පින්වත්නි තම්මේතාවය කියන එක අපි ටිකක් තේරුම් ගත්තොත් අතම්මේතාවය කියන එක තේරුම් ගන්න පහසු වෙනවා. අපි හිතමු දැන් අපි රත්තරන් වලින් යමක් හදලා තිනවා නම් අපි ඒකට කියනවා රන්මය කියලා. නැත්නම් ස්වර්ණමය කියලා කියනවා. මොකද ඒක රත්තරන් වලින් තමයි නිමවිලා තියෙන්නේ. ස්වර්ණමය පහනක්. එතකොට මේ රත්තරන් වලින් හදපු පහනක්. ඒ නිසා ඔන්න ස්වර්ණමය පහනක් කියලා කියනවා. රන්මය පහනක් කියලා කියනවා. එතකොට රන් වලින්මයි ඒක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම නැත්නම් අපි හිතමු ලී වලින් හදපු පහනක් තියෙනවා. එතකොට අපි කියනවා දැවමය පහනක්. මොකද ඒ ලී වලින් දැව වලින් තමයි ඒක හදලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපි මේ හදන දේ අනුව අපිට ඒක එයක් බවටපත් වෙනවා. යමක් දෙයක් බවටපත් වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු දැන් තවත් උදාහරණයක් ගත්තොත්. අපි යම්සි කාර්යයක නිරත වෙනවා. අපි හිතමු දැන් වෛද්‍ය වෘත්තියේ නිරත වෙන කෙනා මොන වෛද්‍යවරයෙක් බවටපත් වෙලා. අපි හිතමු ලියුම් බෙදෙන මිනිස්සයා ලියුම් කාර්යයක් බවටපත් වෙලා. පාම් බෙදනවා නම් යම්සි මිනිස්සෙක් පාම් කාර්යය බවටපත් වෙලා. මැණික් අයිතිකාර කරගෙන යම්සි කෙනෙක් ඉන්නවා නම් එයා මැණික් කාර්යයක් බවට මැණික් අයිතිකාරයෙක් බවටපත් වෙලා. එහෙම නැත්නම් ඉඩම් කඩම් තියෙනවා නම් ඔන්න ඉඩම් අයිතිකාරයෙක් බවට පත් වෙලා. ඉතින් එතකොට මේ අපිට යමක් අයිති වෙලා තියෙනවා නම් අපි යමකට ඇලිලා තියෙනවා නම් එය බවට අපිපත් වීමක් සිද්ධ වෙනවා. අපි රූපයක් ඇසුරු කරනකොට ඒ රූපය බවට නිකන් හිතපත් වෙලා. සද්දයක් ඇසුරු කරද්දී සද්දයේ බවට හිතපත් වෙලා. අපි යමක් බවට පත් වෙනකොට අපි ඒ දේහි වහලෙන් බවට අපිපත් වෙලා. එහෙමනම් අපිට පුළුවන්ද යමක් නොවි ජීවත් වෙන්න. යමක් බවට පත් නොවි ජීවත් වෙන්න. කෙනෙක් බවට පත් නොවි ජීවත් වෙන්න. ඉතින් මේක කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. දැන් අපි හරි කැමති කෙනෙක් බවට පත් වෙන්න.
මං අහවලා කියලා නම් කරන්න තමයි මං හරි කැමති. මට මේ කුසලතාවයන් තියෙනවා කියලා අනිත් අයට කියාපාන්න තමයි මං කැමති. මේ වත්පොහසත්කම් මට තියෙනවා කියලා කියාපාන්න තමයි මම කැමති. මේ දක්ෂතාවයන් මට තියෙනවා කියන ලෝකයේ ඉදිරියේ විදහා පෙන්වන්න තමයි මම හරි කැමති. මේ තරම් වත්කමක් මට තියෙනවා කියලා බැංකු ගිණුම් ඉදිරිපත් කරන්න තමයි මම කැමති. කියන්නේ හැමතිස්සෙම අපි කෙනෙක් බවට පත් වෙන්න පුදුම ආසාවක් අපි ගාව තියෙනවා. අපි ගාව හැමතිස්සෙම මේ බලපවත්වන භව තෘෂ්ණාවක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මෙන්න මේ භව තෘෂ්ණාවෙන් අපි හැමතිස්සෙම අපිව මෙහෙවන ගතියක් තියෙනවා. ඒ භව තෘෂ්ණාව නිසාම අපි මේ මොහොතේ සතුටු නොවි ඊළඟ මොහොත ගැන කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඊළඟ මොහොතට තමයි අපි ඈඳගෙන ඉන්නේ. ඊළඟ මොහොත ගැන තමයි අපි හිතන්නේ. ඒ නිසාම භව නෙත්ති කියලා වචනයක් මේ තණ්හාවට යෙදෙනවා. මොකද හැමතිස්සෙම ඊළඟ මොහොත ගැන බලන්නේ. මේ මොහොතේ තෘප්තිමත් නැහැ. ඊළඟ මොහොතේ මට සතුට ලැබේවි. එන අවුරුද්දේ මම සතුටු වෙනවා. අර දේ ලැබුණා නම් මම සතුටු වෙනවා. එයත් එක්ක ඉන්න හම්බුණා නම් මම සතුටු වෙනවා. නැත්තම් රටේ ආර්ථිකය ශක්තිමත් වුණාම මම සතුටු වෙනවා. මට රට යන්න හම්බුනොත් මම සතුටු වෙනවා. මට උපාධියක් ලැබුණාම මම සතුටු වෙනවා. කියලා මේ මොකක් හරි නොලැබිච්ච දෙයක් අල්ලගෙන අපි එතුලින් සතුටු වෙන්න උත්සාහන්ත වෙනවා. ඒ පැත්තට අපේ හිත යොමු කරගෙන ඒකට ඈඳීගෙන ජීවත් වෙනවා. ඉතින් මේ හැමතැනම අපි ඒ නොලබපු තත්යකටපත් වෙන්න උත්සාහ කිරීමක් ඒ වෙතට ඇදිච්ච ගතියක් නැඹුරු වෙච්ච ගතියක් අපි ගාව තියෙනවා. එහෙම නැත්නම් අපි දැන් ලැබිච්ච තත්වය තුළ එය බවටපත් වෙලා ජීවත් වෙනවා. මම දැන් ඔන්න භික්ෂුවක්. මම දැන් වෛද්‍යවරයෙක්. මම දැන් ඉංජිනේරුවෙක්. මම දැන් ගණකාධිකාරීවරයෙක්. මම දැන් ගුරුවරයෙක්. කියලා අපි අපිට ආරෝපණය කරගන්නවා යම්සි චරිතයක්. එහෙම නැත්නම් මම රූපයක් බලනවා. ඉතින් රූපයට පුදුමාකාර ඇල්මක් ආසාවක් ඇති වෙනවා. ඉතින් මම නරඹන්නෙක්. ඒ තුල මම වල්මත් වෙලා, ඒ තුල මම කුල්මත් වෙලා. නැත්නම් මම සද්ද අහනවා, ගීත අහනවා, මම දැන් අසන්නෙක්. ගීත ලෝලියෙක් බවට පත් වෙලා. එහෙම නැත්නම් මම රස බලනවා, රස ලෝලියෙක් බවට පත් වෙලා. ඉතින් මේ විදිහට අපි හැම තිස්සෙම කෙනෙක් වෙන ගතිය, දෙයක් බවට පත් වෙන ගතිය නිරන්තරයෙන් අපි ගාව සිද්ධ වෙනවා. අපිට පුළුවන්ද කෙනෙක් නොවි ජීවත් වෙන්න? අපිට පුළුවන්ද දෙයක් නොවි ජීවත් වෙන්න? මෙන්න මේ කෙනෙක් නොවි දෙයක් නොවි ජීවත් වීම තවත් වචනයකින් අපිට මේ අතම්මයතාවය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ තම්මයතාවයේ වෙනුවට අතම්මයතාවයක්. අපි රන්මය වෙනවා කියන්නේ රත්තරන් බවට අපිපත් වෙලා. අපි දැවමය කියලා කියන්නේ දැව බවටපත් වෙලා. අපිට පුළුවන් ද දැව නොවි ඉන්න, රන් නොවි ඉන්න. අන්න එහෙමනම් එතන තියෙන අතම්මය. එය බවටපත් නොවි සිටීමක්. යමක් බවටපත් නොවි සිටීමක්. ඒතර මෙන්න මේ වගේ සූක්ෂම දහමක් බුදුරජාන් වහන්සේ මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. දැන් අපි අරතරන් බොහොම සූක්ෂම මට්ටමකට හිත ගත්තට පස්සේ දැන් හිත ක්‍රියාත්මක වෙන හැටි අපේ ඇතුලේ තියෙන විවිධාකාර නැඹුරුතාවයන්, හිත ඇතුලේ තියෙන විවිධාකාර පුරුදු, කෙලෙස් පුරුදු අපේ හිතට තේරුම් යන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් සොයන් අධ්‍යයනයක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඇතුලේ කොහොමද මේ හිත වැඩ කරන්නේ? මොනවද මේ හිත තවදුරටත් ඉල්ලන්නේ? මොකෙක් බවටදපත් වෙන්නේ කියන්නේ? තාම ඇයි යා තෘප්තිමත් නැත්තේ? මොකක් හම්බ වෙනවයි කියලාද බලාගෙන ඉන්නේ? කියලා එක අතකින් අපිට අපි ගැනම විමසලා බලන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ තාමත් ඔන්න තණ්හාවක් තියෙනවා. මේක ලැබුණොත් හොඳයි කියලා ඉල්ලන ගතියක් තියෙනවා. තාමත් මට එයා වෙන්න ඕනේ කියලා ඉල්ලන ගතියක් තියෙනවා. වීමක් තියෙනවා. කෙනෙක් බවට පත්වීමක් තියෙනවා. භව තත්වයක් හදන ගතියක් තියෙනවා. හැමතිස්සෙම යම් කෙනෙක් බවට පත් වෙන්න ඕන වෙලා කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අන්න භව තත්වයක් ඇති වෙනවා. එතන අපි නැවත උපදිනවා. ඉතින් අපිට පුළුවන් ද ඒ අනිශ්චිත භාවයක් ਸਰව සම්පූර්ණයෙන් පවත්වන්න. අපි සැබෑ අනිශ්චිත භාවයක් පවත්වනවා නම් එතන තියෙන අතම්මයතාවයක්. කෙනෙක් බවට පත් වෙලත් නැහැ, දෙයක් බවට පත් වෙලත් නැහැ. දෙයක් ඇසුරු කරන්නේත් නැහැ, කෙනෙක් ඇසුරු කරන්නේත් නැහැ. එතකොට නිකන් හාත්පස නිදහස් වූ සිතක් කියලා කියන්න තමයි වෙන්නේ. දෙයක් හෝ කෙනෙක් බවට පත් වෙලා නැහැ.
ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ ඉදිරිපත් කරන අතම්මේතාවය කියන ඉගැන්වීම අතිශය ප්‍රබල ඉගැන්වීමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ බව මෑත කාලේ තායිලන්තයේ පහළ වෙච්ච බොහොම ප්‍රඥාවන්ත ඒ වගේම හොඳට ඉගෙන කියාගත්ත භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ නමක් වන අචාන් බුද්ධදාස ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ අතම්මේතාවය ගැන වර්ණනා කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන අතිශය ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් වශයෙන්. එතකොට අපි අතම්මේතාවයේ යොදන්න පුළුවන් වෙන්නේ සෑහෙන එහාට ගියාට පස්සේ. අපි මේ තාම විපස්සනාවක් අතගාලවත් නැති මට්ටමකදී නිකන් තර්ක මනසකින් තර්කානුකූලව තේරුම් අරගෙන මේක යොදලා තේරුමක් නැහැ. අපි නිකන් එතකොට අර අපිට දිරව ගන්න බැරි ආහාරයක් ගත්තා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. නමුත් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් වඩ아가ගෙන ආවනම් ඒකේ අවසාන අධීරයේදී තමයි දැන් මේ අතම්මේතාවේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට මේ පින්වතුන්ට තේරෙනවා මේ පෙන්ලා තියෙන රූප සටහනුත් මේ පින්වතුන්ට දැනගන්න පුළුවන්. ඒ උපේක්ඛා ඒකත්තා ඒකත්ත්‍සිතා කියන මට්ටම දුරු කරන්න කියලා කියන්නේ මෙන්න මේ අතම්මේතාවයේ වැනි ප්‍රබල ඉගැන්වීමක් පාවිච්චි කරලා. හිත උපේක්ෂාවේ පවත්වනවා යම් අවස්ථාවක දෙයක් වෙන්න බලනවා නම් යම් අවස්ථාවක කෙනෙක් හදනවා නම් කෙනෙක් වෙන්න හදනවා නම් මමෙක් හදනවා නම් මමෙක් වෙන්න හදනවා නම් පුජ්‍යලයක් හදනවා නම් පුජ්‍යලයක් වෙන්න හදනවා නම් ඒ හැම අවස්ථාවකදීම අන්න ඒ හිත හඳුනගෙන අපි ඒක බැහැර කළ යුතු වෙනවා. තවත් තැන්වලදී ඒ ගැන්වීමම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා අහංකාර මමංකාර මානනුසය පජහති වගේ වචන වලින් ඉදිරිපත් කරනවා. මේ අහංකාර මමෙක් තැනීම මමෙක් හැදීම මමංකාර මගේ කියන අයිතියක් හඟවන ස්වභාවයක් තැනීම මාන අනුසය තවත් කෙනෙක් මමත් එක්ක සංසන්දනය කිරීම. ඉතින් මේ වගේ බොහොම සූක්ෂම මට්ටම් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට ඒවා දුරු කරගන්න කෙනෙක් නොවි දෙයක් නොවි ජීවත් වෙන තත්වයක් අතම්මේතාවයක් පුහුණු කළ යුතු වෙනවා. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපිව ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සලායතන විභංග සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. අරගෙන ඇවිල්ලා තියෙනවා. හොඳයි පින්වත් එහෙමනම් අද දවසේ අද ධර්ම දේශනාව මේ කරුණු රාශියත් සමග නිම කරන්න මම උත්සාහන්ත වෙනවා. අද කරපු ධර්ම දේශනාව මුල් කරගෙනත් අපිත් අපේ භාවනාවට මේ කරුණු කාරණා ඈඳාගෙන බුදුරජාන් වහන්සේ අපිට පෙන්වන ඒ නික්ලේශී ප්‍රතිපදාවක් දක්වා ගමන් කිරීමට අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි මේ පින්වතුන්ට යම්කිසි ප්‍රශ්නයක් එහෙම නගන්න තියෙනවා නම් කරුණු පැහැදිලි කරගන්න තියෙනවා නම් එහෙම නැත්නම් Tamanගේ කමටහනක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. සමන්ත ලක්මිනී අත එසවීමක් කර තිබෙනවා. ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ පෙරවන් සම්මේ ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට භාවනා කරද්දී වෙච්ච සංසිද්ධියක් ගැටලුවක් ඉදිරිපත් කිරීමට අවසරයි. පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි කාලේ ඉඳලම දෙමාපියන්ගේ ආදර්ශයෙන් ඉඳලා මම දෙකටම වගේ භාවනා කරා. ඉච්ඡර අවබෝධයක් නැහැ දැනුමක් නැහැ. මෙහෙම භාවනා කරා. ඒකට මම කරේ මේ ආනාපාන සති පිම්බීම් හැකිලිම මෛත්‍රී භාවනා ඒලගේ භාවනා. එතකොට දැනට අවුරුදු 4කට ඉස්සෙල්ලා ඒ කියන්නේ මම ඒ වෙලාවේ ඒ වෙනකොට භාවනා කරනවා. මට ඒ වෙනකොට නම් සමතේ අතින් පැත්තෙන් ටිකක් දියුණු වෙලා ඒ කියන්නේ මට අර සීතල අර සුඛ ප්‍රීති සුඛ ඒ වගේ ආලෝකයක් තියෙනවා. ඒ වගේ පැත්තක තමයි හිටියේ. දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා ඒ කියන්නේ මම භාවනා ඒ වෙලාවේ මගේ සම්පූර්ණ ලංකාවේ නැහැ. මම තනියම ගෙදර හිටියේ. මේ අපේ පුදුමතර උඩ තිබ්බේ. මම මේ හැමදාම අලියෙම
මගේ කකුලේ මොකක් හරි එකක් ටච් වෙනවා මේ මම එතන සීතලක් දැනුනේ මම ඇස්සරලා බැලුවා බලද්දි කළු පාට ලොකු ගුලියක් ඊට පස්සේ මම තවල සංවර හොඳට බලද්දි ලොකු ගරුඩෙක් ඊට පස්සේ මම එකපාරටම නැගිට්ටා නැගිටලා මේ ඊපස්සේ ගරුඩා එහෙමම තියෙද්දි මේ මම කලෙට ගිහලා මම ඩස්ට්බින් ගෙනල්ලා මේ එයාම අයින් කරන්නත් මේ අර සැරේ වැටෙනවා මේ පඩි පිළියක්දී එහෙම කොහොමද අමාරුවෙන් මම කරා මේ කරලා හැබැයි මට ඒකෙදී මට ටිකක් බියක් දැනුණා මම ඊට පස්සේ බිම හිඳගෙන භාවනා කරේ නෑ පුටුවක වාඩිලා තමයි භාවනා කරේ මම හැබැයි මම භාවනා කරන්න තියෙන අර කැමැත්ත හින්දා මම ඒක කාටවත් දෙමව්පියන්ට කාටවත් කිව්වේ නැහැ මොකද භාවනා කරන එක නවත්තයි එපා කියලා මම සම්පූර්ණයෙන් නම් දැනුම් දුන්නා ඊට පස්සේ මම දැන් ඒක මම තිබ්බා ඊට පස්සේ මේ දැන් සතිපට්ඨාන මම පුරුදු කරන්න ගත්තේ ඊට පස්සේ දැනට මාසෙට විතර ඉස්සෙල්ලා මේ මම උඩටත් තමයි මම නිදාගන්නේ මම උඩටත් නිදාගන්න ගියාම මේ ගිහිල්ලා දර්ශන ශ්‍රවණය කරා ටිකක් වෙලා එතකොට මේ ගරනේ මගේ කාමරේ ඉන්නවා මම ඒ කියන්නේ කාමරේ අපිරිසිදු එහෙමත් නැහැ මම ඉස්සෙල්ලා දවස් ඔක්කොම බඩ ටික එළියට දාලා සුද්ධ කරලා තිබ්බේ මේ ඊට පස්සේ මේ ඒ ගන්න ලොකුයි ඉතින් මම කෝල් එකක් දීලා සාන්තුෂයට දැක්කේ ඉතින් මම කෝල් එකක් දීලා එයාට කිව්වා මෙන්න සතෙක් ඉන්නවා අයින් කරන්න මට උදව් වෙන්න කියලා ඊට පස්සේ එයා ඉක්මනට ආවා මේ ඒ ගන්න මහ පටැඟිලි තරම් විතර මහත්යි අඟල්ලටත් විතර වගේ දිගයි ඉතින් මම ඇඳ උඩට කියලා බලාගෙන ඉන්නවා ගරුනේ නිදහසේ යනවා වටේට ඊට පස්සේ සාන්තුෂය ඇවිල්ලා ඉක්මනට ආව අයින් කරා මේ ඉතින් මට ඒ වෙලාව නම් අර එකයිස්මක් වගේ ඇති වුණා ඒකට අච්චරම ලොකු බයක් ඇති වුණේ නැහැ ඉතින් මම අර ඊට පස්සේ උනාට මට සැරින් සැරේට මතක් වෙනවා ඉතින් මම අර ස්කන්ධ වශයෙන් වෙන් කරලා ඒ වගේ දේවල් කරනවා එතකොට ඒක හිමම අමතක වෙලා යනවා මේ සාමන් වහන්සේ ඒ සංසිද්ධිය භාවනාවට මේ කියන භාවනා කරද්දී එහෙම එන වගේ එකක්ද එහෙම නැත්නම් මේ කියන්නේ මොන හරි සංඥාවක් වගේ දෙන්න එහෙම එකක්ද ස්වාමීන් වහන්සේ නෑ එහෙමනම් ඉතින් කියන්න අමාරුයි ඒ කියන්නේ කොහොමද ඉතින් සර්පයෝ ඉන්නවනේ ඉතින් අපේ ගෙවල් වල ඉන්නවා දැන් මේ ආරණ්‍යෙත් ඕන තරම් ඉන්නවා මෙහෙට ආවොත් ඉතින් තව සෑහෙන කට්ටිය අඳුර ගන්න පුළුවන් කුණ කටුවේ ඉන්නවා ඊළඟට නයිත් හිටපු ගමන් ඉන්නවා ඊට පස්සේ ගරුඩොත් ඉන්නවා ඉතින් নানা ප්‍රකාර කට්ටිය ඉන්නවා හිටපු ගමන් හම්බ වෙනවා හැබැයි මෙතන පොඩි කර්මය හා සම්බන්ධ දෙයක්ත් තියෙනවා දැන් ඒ කියන්නේ ඇතැම් දවස්වල අපිට නිකන් දැන් මොකද අපේ ජීවිතේ හොඳ දේවල් විතරක් නෙමෙයිනේ කරලා තියෙන්නේ නරක දේවලුත් කරලා තියෙනවා අපේ සංසාරෙදී. ඒ නිසා ඇතම් වකවාන වලදී අපිට යම් යම් කර්මයන්ුත් ඉදිරිපත් වෙනවා. ඉතින් එතකොට මේ කර්මයන් ඉදිරිපත් වෙන අවස්ථාවන් වලදී සමහර විට මේ වගේ පෙන්눔 කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන එක්තරා අන්දමක අසුබ දර්ශනයක්නේ. ඒතකොට අන්නේ බඳු අසුබ දර්ශනයක් අපේ යම් කර්මයක් පළ දෙන්න තියෙන අවස්ථාවකදී මතක් වෙන්න මේ ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට නිකන් ටිකක් කේන්ති යන යමක් සිද්ධ වෙන්න තියෙනකොටත් මේ වගේ දෙයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ නිකන් අර යම් සම්බන්ධතා නිකන් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් අහවල් එක මේ කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. නමුත් අර කර්මයේ පැත්තෙන් නම් බොහෝ දුරට තේරුම් ගන්න පුළුවන්. මොකද කියන්නේ ඇතම් දවස් තියෙන බොහොම අපිට සුබවාදී දවස්. ඇතම් දවස් තියෙන එහෙම නෑ සෑහෙන්නද ගැටලු සහගතයි ප්‍රශ්න පැන නගිනවා. විවිධාකාර කරදර කම්කටොළු හරහා යන්න වෙනවා. ඉතින් එතකොට ඒකත් දරා ගන්න වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් වශයෙන් මේක තේරුම් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ස්කන්ධයන් වශයෙන් වෙන් කරලා මොකක් හරි ඒක සංසිද්ධියෙන් වෙනවනේ ජීවිතේ. එතකොට මේ මම ඒක ගොඩක් වෙලා දැන් එහෙම ආවහම අර අපේ පරිසරයේ අඩු හින්දා ඒක එකපාරටම ඒ කියන්නේ එක්ක දුකක් එක්ක බය ගැනීමක් ඇති ගැනීමක් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් මම එතකොට ඒක ආයතන
වශයෙන් හරි ස්කන්ධ වශයෙන් හරි වෙන් කරනවා. එහෙම වෙන් කරද්දී එහෙම සමහර ඒවා හරියටම ඒ කියන්නේ ඔක්කොන්ට වෙන් කරන්න පුළුවන්, සමහර ඒවා එහෙමම නැහැ. ප්‍රකට වෙන ස්කන්ධය දිහා තමයි මම බලන්න රැඳෙන්නේ. එහෙම මේ කියන්නේ මම උත්සාහ කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ ඔක්කොන්ටම දාන්න ඒ කියන්නේ ඔක්කොම ස්කන්ධය වශයෙන් වෙන් කරන්න මේ එහෙම නැත්නම් අර ප්‍රකට වෙන එක දිහා එහෙම කරාම ඇතිද ස්වාමීන් වහන්සේ? ඔව් ප්‍රකට වෙන එක දිහා කරා නම් ඇති. ඒ කියන්නේ දැන් ස්කන්ධ පහම තියෙනවා තමයි. නමුත් ඒකෙන් පහෙන් යම් එකක් නිතින් ඉස්සරහට එන්නේ හුඟක් වෙලාවට. අන්න ඒ එක දැන් ඔතන බය කියන එකත් සංස්කාර ස්කන්ධය වශයෙන් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ බය දිහා අපිට ඍජුව බලන්න පුළුවන් නම්. එතකොට ඒ බය කියන ඒ තැති ගැනීම කියන දේ ඔන්න හිතේ හට ගන්නවා. අපි ඒකට පොහොර දැම්මේ නැත්නම් ඒක නැති වෙලා යනවා. නේද? දැන් අපිනේ ඕක තව තව පෝෂණය කරන්නේ. මට මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, ඒ සතා හපන්න පුළුවන්, මේ වගේ අනුතුරක් සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි ඒක පෝෂණය කරනවා. නමුත් එහෙම පෝෂණය සංස්කාර අන්න හරි. අන්නේ සංස්කාර ටික අපිට නොකර ඉන්න පුළුවන් නම් මේ ඇතිවෙච්ච බයක් විතරයි ඒක එතනින් අවසන් වෙලා යාවි. ඉතින් එතකොට අපිට අර ඉස්සරහට එන එකේ මේ ප්‍රകൃතියෙන්ම තමයි තේරුම් ගන්න එක වටින්නේ. ආයෙත් ඉතින් ඒක රූපයට දාලා වේදනාවට දාලා එහෙමම බලන්න කියලා අත්‍යවශ්‍ය නැහැ. මේ ස්වාමීන් වහන්සේ හැම එකම මට සංඥාන් වලටයි ආයතන වලටයි ඒ කියන්නේ ආයතන වලට දානවට වැඩිය මට පහසුයි ස්කන්ධයන් වලට. හරි. මම පුරුදෙන්න ඕනේ නෑ එහෙම අවශ්‍ය නැහැ. නෑ එහෙම ආයතනයන්ට දාන්න ඕනේ කියලා එහෙම ඒක පුහුණු යුතුයි කියලා නියමයක් නැහැ. හොඳට ස්කන්ධයන් තේරුම් ගැනීම තුළින් ඒ මොහොතේදී ඉස්සරහට ආපු ස්කන්ධය තේරුම් අරගෙන ඒක උපාදාන නොකර ඒක අත්හැරීම තුළින් අපිට යන්න පුළුවන් නම් ආහිත ඒ තුළින් නිදහස් වෙනවා නම් අනිශ්චිත වෙනවා නම් ඒ ක්‍රමේ වටිනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව අනන්ත පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ උපේක්ෂාව සොම්නස් දේශනාවෙන් සඳහන් වුණ නිසා මට පොඩි ගැටලුව නිරාකරණය කරගන්න පසුගිය දවස්වල සිත පිළිබඳව මම විමර්ශනයක් කරුවා. පසුගිය කාලේ මේ ක්‍රිකට් මැච් තිබුණානේ. ඉතරන අපි ක්‍රිකට් මැච් බලනකොට කට්ටිය එකතු වෙලා ගමන් ආතාගෙන හොඳ උද්‍යෝගයකින් සතුටකින් ඒවා බලලා හය පාරක් ගියාම බොහොම සතුටුපත් වෙනවා. ක්‍රිකට් එකක් ගියාම අස්තුටටපත් වෙනවා. ඒ වගේ දුම්නස කියන ඒවා ඒ මොකක් ගැප් වෙලා තිබුණා. දැන් මේ ළඟදී තිබිච්ච ක්‍රිකට් තුන ලංකාවයි ඕස්ට්‍රේලියාව ඉන්දියාව වගේ ඒවා බලනකොට ඒවා අතීතයේදී දුම්නස ඒවා විකට් එකක් ගියත් එක්තරාක් ඒවා බොහොම උපේක්ෂා සාගත ලෙස බලලා ඒකතර ගණන් ගත්තේ නැති තත්ත්වයක් තිබුණා. මට මම ඒ පිළිබඳව පොඩක් පිළිබඳව විමසීමක් කරුවා. ඉතින් කරනකොට මට හිතුණා මේක බවන්සේ නහන්න මේ තත්ත්වය අපි මේ පණ භාවනා කිරීමෙන් ලැබපු අත්දැකීමත් එහෙම නැත්නම් මේ වයසට මුපුරා ගිහිල්ලා අත්‍යත් මේ තත්ත්වයක් කියන එක මම ඕකෙන් අහන්නේ ඒ වගේ විමසීමක් කරන්න කියලා මට වහන්සේගෙන් යම් කිසි උපදේශයක් දැනගන්න කැමතියි. හොඳයි මට නම් හිතෙන්නේ අර මේ දෙවනි මට්ටම තමයි කියන්නේ වයසට යනකොට ඉතින් ඔය අර කලින් තිබිච්ච මේක අපිට නැති වෙනවනේ. කොළු කාලේ නම් ඉතින් ඔයා හරි ලොකුයි ඉතින්. ඒතකොට ඉතින් ඔන්න කට්ටියත් අඬ ගහගෙන තව දේවලුත් එකතු කරගෙන ඉතින් යනවා. ගිහිල්ලා ඉතින් සෑහෙන්න සින්දු කියා අප්පුඩි ගහ ඉතින් ඕවා ඔස්සේ අපි ජීවත් වෙනවා. නමුත් ඉතින් පස්සේ ඉතින් ඕවා දෙයක් නැති වෙලා යනවා. ඉතින් එතන විපස්සනා මූලික කරගත්ත භාවනාවක් මූලික කරගත්ත අවබෝධයකට වඩා
අර ඒ අත්දැකීම් වලට අපි මේ ජීවිත වකවානු වලදී දෙන වටිනාකම් වල වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි පුංචි කාලේදී අපි තුමු බෝනික්කෙකුට පුංචි ක්‍රීඩා භාණ්ඩයකට බැට් එකකට බෝලයකට ඉතින් පුදුමාකාර ඇල්මක් දක්වනවා. අනිත් පැත්තත් එක රණ්ඩු වෙනවා. ඒවා ඉතින් කවුරු හරි ගත්තොත් එහෙම. නමුත් ඉතින් ලොකු වෙනකොට ඒවා එච්චර ගාණක් නැහැ. අපි ඒවා අනිත් පැයට දෙනවා. මේක මට දැන් ඕනේ නැහැ. ඔයා තියාගන්න කියලා දෙනවා. ඉතින් එතකොට අපිට අර යම් ජීවිත කාලයකදී අපි නැත්තම් පුංචි කාලේ ඇසුරු කරපු දේවල් තරුණ වෙනකොට ඒ තරම් වටින්නේ නැහැ. ඊට පස්සේ තරුණ කාලේදී අපි ඇසුරු කරපු දේවල් අපි මැදිවියටපත් වෙනකොට ඒ තරම් වටින්නේ නැහැ. අපි මහලු වෙනකොට එතකොට මැදිවියටපත් වෙන කාලෙදි මැදිවියේදී තිබිච්ච දේවලුත් ඒ තරම් වටින්නේ නැහැ. ඉතින් ඒක නිකන් අර හැමෝටම වගේ සිද්ධ වෙන සංසිද්ධියක් වශයෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක තවත් ප්‍රශ්නයක් නෙමෙයි. මම කවුරු හරි යමක් පිළිබඳ දෝෂාරෝපණයක් අහේ මොකක්ද එකකින් හිත රිදුනොත් ඒක ගැනත් මම පොඩ්ඩක් කල්පනා කරලා ඒක ගැන පොඩි කැවිල්ලක් තියෙනවා. ඒකත් මම වෙලාවකින් ඕක සාමාන්‍ය දෙයක් කියලා ඉතලා එයාට මෛත්‍රී කරලා ඒකත් ඉතින් බැහැර කරන්න උත්සාහ කරනවා. එහෙම කරනවා දාන්න. ඒකත් මොකක්ද කියලා නෑ ඒක නම් ඒකේ වරදක් නැහැ. ඒක හොඳයි. කියන්නේ අපිට පුළුවන් ද්වේෂය හිතේ තියාගන්න නැතුව ඒ වෙනුවට මෛත්‍රියෙන් ද්වේෂය ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඒක වඩා හොඳයි. මොකද ද්වේෂය තුලින් සිද්ධ වෙන්නේ හිතේ දැවීමක්, Tamanටත් අනුන්ටත් හානියක්. ඒ නිසා ඒක ඇසුරු නොකර අපි මේ වෙනුවට මෛත්‍රිය යොදා ගන්නවා. ඒක නම් කිසි වැරද්දක් නැහැ. ඒක දිගට කරන්න. අර අද අපි විශේෂයෙන් මතක් කරගත්තේ විපස්සනා මූලික කරගෙන හිතක දියුණු වෙන මේ තත්වයන්. ඒක ටිකක් මහන්සිලා හිතේ ඒකාග්‍රතාවය, සතිමත් භාවයක් දියුණු කරගෙන ඊට පස්සේ ඒවා පාදක කරගෙන දියුණු කළ යුතු මට්ටමක් වෙනවා. ඉතින් ඒවට කාලයක් යාවි. නමුත් ඉතින් අර අඛණ්ඩව භාවනාවක නිරත වෙනකොට ඇතම් යෝගාවචරයින්ට ওই තත්ත්වයන් අත්දක ගන්න ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව බන්දුජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මේ කරගෙන යන ධර්මදේශනාවේදී දැන් ඔය කියන ස්වභාවයන්, ඒ කියන්නේ අපි මේ මාර්ගයේ ගමන් කරනකොට ඇති වෙන ස්වභාවයන් ගැන පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ ඒවා අපිට වෙන් කර කියන්නේ ඉයලි පැත්තක් නේ. එතකොට කරන දේ වෙන්නේ ඇත්තටම දැන් සතර සතිපට්ඨානය තුල. ඒ කියන්නේ ඔතනදී මට වැටහෙන්නේ දිගටම වීර්ය සහ සතිය කියන එක තියෙන්න ඕන. එතකොට දැන් අපි ගේහසිත උපේක්ෂාවේ ඉඳලා නෙක්ඛම්ම සිත උපේක්ෂාවට ගන්න. ඒ විදිහට දිගටම කරගෙන යනකොට අපිට ඒ ස්වභාවයන් ඉස්සෙල්ලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ ස්වභාවයන් පවත් ගන්න. එතකොට සතර සතිපට්ඨානය වගේ ඒ ප්‍රතිපදාව වඩාගෙන යනකොට දැන් මේ ස්වභාවයන් ධාතු ගුණ දැනিলা ඒවා බහුලීකృత කිරීම තුලින් දැන් එකකින් එකක් ප්‍රතිස්ථාපනය කරලා එහෙම ඉන්න පුළුවන් වෙන්නේ. ඔව්. හරි. එතකොට මේ ලබා ගන්න ස්වභාවයන් නේද? එතකොට කල යුතු දේ වන්නේ සතිමත් බව දියුණු කිරීම සහ නිතරම වීර්ය කියන එක දිගටම තියෙන්න ඕන. ඔව් දැන් නෑ දැන් එහෙම කරන දේවල් ගැන විස්තරයක් තමයි දැන් අතරම දැන් නෙක්ඛම්මසිත සෝමනස්සේ පවා විස්තර වෙන්නේ එහෙමනේ. දැන් කෙනෙක් නෙක්ඛම්මසිත සෝමනස්සයක් භුක්ති විඳිනවා කියලා කියන්නේ එතනද නිකම්ම මේ සොම්නසක් නෙමෙයි. නෙක්ඛම්මසිත සොම්නසේදී එයා එක්තරාන්දමකින් විපස්සනාවක් වඩනවා. ඒ කියන්නේ රූපයක් මුල් කරගෙන සංඥාවක්, සංස්කාරයක්, වේදනාවක් මුල් කරගෙන එහෙම නැත්නම් සලආයතන පැත්තෙන් කියනවා නම් රූපයක්, සද්දයක්, ගඳක්, රසක්, ස්පර්ශයක් මුල් කරගෙන ඉතින් මේ විදිහට ඒවායේ යථා ස්වභාවය දැනගැනීමෙන් වාසය කරනවා. ඒතර ඒවායේ අනිත්‍ය ලක්ෂණයට ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණයක් ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙනවා. මේ කුමක් හෝ එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඒක ප්‍රකට වෙන්න පුළුවන්. ඒ ප්‍රකට වෙද්දි තමයි පහළ වෙන්නේ සෝමනස්සයක්. දැන් උදාහරණයක් වශයෙන් දැන් මම නැවත මතක් කළොත් බුදුරජාන් වහන්සේගේ ඉදිරිපත් කරන ආකාරය තත්ත කතමානිච්ච නෙක්ඛම්මසිතානි සෝමනස්සානි. මහණෙනි කුමක්ද මේ
හය ආකාර වූ නෙක්ඛම්මසිත සෝමනස්සය කියලා කියන්නේ. රූපානන්ත්වේව අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේචේව රූපා ඒතරහිච සබ්බේතේ රූපා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මාති. දැන් එතකොට මේව ඇවිල්ලා නිකන් මේ බණක් අහලා නෙමෙයි. විදිත්වානේ දැනගෙන. කියන්නේ මේ රූපවල තියෙන අනිත්‍ය ලක්ෂණය සාක්ෂාත් කරලා අනිත්‍ය ලක්ෂණය දැනෙනවා. අනිත්‍ය ලක්ෂණය දැනගන්නවා. ඒ වගේම විපරිණාම ලක්ෂණය දැනගන්නවා. මේවා නිරුද්ධ වී යාම දැනගන්නවා. ඒ කියන්නේ විපස්සනාවකින් ඒ සදාගත සතිමත් භාවයේ ඒකාග්‍රතාවය පාවිච්චි කරලා අපි හිතමු රූප ධර්ම ගැන මෙතෙන්දී කතා කරන නිසා අපි කායානුපස්සනාවක් වඩනකොට කායට අවධානය යොමු කරගෙන ඉන්නකොට අර ඒ කයේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය යාට වැටහෙනවා. ඒවා ඇතුළේ නැතිලා නැ හැටි යාට තේරෙනවා. ඒවායේ අනිත්‍ය ලක්ෂණ යාට ප්‍රකට වෙනවා. ඒවා විපරිණාමයට ලක්වීම යාට ප්‍රකට වෙනවා. නිරන්තරයෙන් මේ ඇතිවීම නැතිවීම වලින් පෙළෙන බව යාට තේරෙනවා. අන්න එතකොට පහළ වෙනවා යම්සි ප්‍රඥාව. යම්සි පහළ ඒ ප්‍රඥාවත් එක්කම පහළ වෙනවා යම්සි සොම්නසක්. ඔන්න ඒ සොම්නස තමයි නෙක්ඛම්මසිත සෝමනස්සයක් වශයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් එතකොට නිකම්ම තියරි නෙමෙයි මේ. මෙතන යම්සි වඩන දහමක් තුලින් මතුවෙන සොම්නස දොම්නස උපේක්ෂාව ගැන තමයි විස්තර වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් එතකොට ඔය දිගටම එතකොට මේ විතක්ක ਵਿਚාර කියන ස්වභාවයක් දිගටම තියෙනවා. තියෙනවා. ඔව්. එහෙම කියත හැකියි. ඔව්. දැන් පස්සේ යනකොට දැන් උදාහරණයක් වශයෙන් අපි අද කතා කරපු උපේක්ඛානා ඒකත්ත සිතා කියන වගේ මට්ටම් වලදී එතෙන්දී ඇත්තටම විතක්ක ਵਿਚාර සෑහෙන දුරට හැලිලා. ඔව්. ඒ කියන්නේ සංසන්දනය කරන්න දෙයක් නැහැ. හිත එතනටපත් උනා, මේ උපේක්ෂාවටපත් උනා, කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයටපත් උනාමයි ආයෙත් මොකක්වත් ආයි කරන්න යන්නේ නැහැ. මොකක් හරි කරනවා කියන්නේ සංස්කරණයක්. නේද? එතනදිත් ස්වාමීන් වහන්සේ දැන් ඒකට තමන් ඇලිලාද තමා ඒක තුල ඉන්නවාද කියන ඒවා විමසනවා කියන්නේ එතනත් සංස්කරණයක්. සංස්කරණයක් නේ. ඔව්. මොකද එතනදී ආයෙත් අපි සක්කාය දිට්ඨියක් හදනවානේ නැත්නම් අස්මිමානයක් හදනවානේ. මෙතන මම ඉන්නවද මේක මමද? ආයෙ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇදලා ගන්න. එතකොට අපි ප්‍රපංච නොකළ යුතු තැනක ඉඳගෙන අපි ප්‍රපංච කරනවා එතකොට. ඒක සුදුසු නෑ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊළඟ මට්ටමකට දැන් අර ඔබවහන්සේ අන්තිමට කියපු ස්වභාවයට යන්න ඒක ලබන සුමානනේ විස්තර කරන්නේ. එතකොට එතනදී නෑ අද විස්තර කරානේ. අද විස්තර කරා. අතම්මේතාවේ නේද මහත්තයා කියන්නේ? ඔව්. ඔව් අතම්මේතාවේ අද ඔව්. එතනට යන්නත් එතකොට ඒ වගේ පොඩි විතක්ක ස්වභාවයක් දැන් තමයි ස්වභාවය ගැන නෑ ඊට වඩා නෑ ඒක තමයි. දැන් අපි විතර්ක කළා ප්‍රපංච කළා තමයි අතම්මේතාවෙන් බැහැර වෙන්නේ. අපි තම්මේතාවයක් බවට පත් වෙන්නේ. අපි කෙනෙක් බවට පත් වෙන්න නම් විතර්කයක් අවශ්‍යයි. අපි දෙයක් බවට පත් වෙන්න නම් විතර්කයක් අවශ්‍යයි. එතකොටනේ අපිට ඒ බවට පත් වෙන්න පුළුවන් නේද? දැන් එහෙම නොකර හිටියොත් එතකොට තමයි එහෙනම් අතම්මේතාවය භුක්ති විඳ ගන්න හම්බ වෙන්නේ. ඔව් ඒ කියන්නේ වෙන මොකුත් නැහැ එතකොට. අන්න හරි. ඔව්. හිත එක පැත්තකින් බලුවම හිත විවේක කිරීමක් තියෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ඔය කලින් ඊයසමාන ධර්ම දේශනාවට අදාළව දැන් අපිට ඇස රූප ඒවත් එක්ක එකතු වෙලා දැන් අන්තිමට විඥානයක් හැදෙනවානේ. දැන් අපි මේක පැහැදිලි කිරීම සඳහා චක්කු ආයතන, සෝත ආයතන කියලා එහෙම කැඩුවට දැන් අපි සාමාන්‍යයෙන් රූපයක් ඒ කියන්නේ අපිට අපිට එළියේ තියෙන දෙයක් දැක්කයින් පස්සේ ඒක දැනට අපේ සංඥා ස්වභාවයට ඇවිල්ලා තියෙන්නේ එකක් අනුසාරයෙන්ම නෙමෙයි නේද? ඔව්. හරි. ඒ කියන්නේ මේවා මේ බෙදා දැක්වීමක් වශයෙන් අපිට විස්තර කළා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. නමුත් ඉතින් මේවා බොහොම ශීඝ්‍රව සිද්ධ වෙනකොට මේවා පුදුමාකාර සංකලනයක් තමයි අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්නේ නේද? දැන් අපි රූපයක් බලද්දිම සද්දයක් ඇහෙනවා කියන මට්ටමට ගන්ධ රස පහස දැනෙනවා කියන මට්ටමට මේක වේගවත්. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඉතින් එකක් පස්සේ තමයි එකක් සිද්ධ වෙන්නේ. නමුත් ඒකේ තියෙන
අතිශය වේගවත් බව නිසාම අපිට මේ සියල්ලම සමාන්තරව සිද්ධ වෙන බවක් තමයි හැඟෙන්නේ. නමුත් අපිට ඒවා එකින් එක වෙන් කරලම බලන්න පුළුවන් තත්ත්වයක් අපේ සතිය දියුණු මදි ඉතින්. නෑ ඒක නම් හිතන්න අමාරුයි. එච්චර දුරට මේ මට්ටමටම අපිට හැම චිත්තක්ෂණයක් ගානේ බලා ගන්න පුළුවන් මේ කියලා හිතන්න අමාරුයි. වැදගත් වෙන්නේ ඇත්තටම දැන් අපි දහම ප්‍රගුණ කරගෙන යද්දී යම් පමණකට අපේ ප්‍රඥාවක් වැඩෙන්න ගන්නවානේ. ඒතර මේ ප්‍රඥාව දියුණු කර ගැනීම වැදගත් වෙන්නේ. අපිට මේ හැම අංශුවක් ගානේ ගිහිල්ලා නැත්නම් හැම චිත්තක්ෂණයක් ගානෙම ගිහිල්ලා ඒ මට්ටමක් ගන්නවා කියන එක පහසු වෙන එකක් නෑ. නමුත් අපි ශක්තිපමණින් කරගෙන යනකොට අපි දැන් අපි වේදනානුපස්සනාවක් වඩනවා. මුලදී තින් නිකාන් ඔහේ සැප වේදනාවක් ඇවිල්ලා විනාඩි 5ක් තිබිලා නැති වෙලා ගියා. ඔය වගේ අත්දැකීමක් තියෙනවා. පස්සේ තවදුරටත් දිනු කරනකොට සැප වේදනා 10ක් ඇති වුණා මේ විනාඩි 5 ඇතුළතදී. ඒක නැති වෙලා ගියා. තවත් යනකොට සැප වේදනා 20ක්, සැප වේදනා 100ක්. එතන ඇතිලා නැතිලා ගියා. ඒක විනාඩි 5ක් තිස්සේ ඒකේ සංප්‍රයුක්ත ප්‍රතිඵලය අපි භුක්ති විඳා. ඔන්නේ වගේ මේක රිෆයින් වෙවි ආවේ. මේක තව තියුණු වෙවි, සූක්ෂම වෙවි ආවේ. එතන තමයි අපි පොඩ අර බොහොම පරමාර්ථ මට්ටමක්, සූක්ෂම මට්ටමක් අත්දකින්නේ. එමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වහන්සේට දරුවන් සරණයි නිදුක්වම යෝගිවා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඊළඟ දහම් ගැටලුව තුෂාරි එටිආරචිගේ ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ දැන් අතනදී මේ උපේක්ෂාව අද ධර්මදේශනාව හා සම්බන්ධව උපේක්ෂාව ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් ඔතනදී අපි දැන් රූපයක් බලනවා ඒ විදිහට යනකොට උපේක්ෂා ගතියක් තියෙනවා ඊට පස්සේ අනිමිත්ත ගතියකට එනකොට අර රූපත් එක්ක ගන්න උපේක්ෂාව ටිකක් බොඳ වෙලා ගිහිල්ලා අනිමිත්තට ගිහිල්ලා ඊට පස්සේ එන උපේක්ෂාව ප්‍රණීතයි. ඒ විදිහට ඒක කියන එකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ මුලදී අපි විවිධ පාරවල් ඔස්සේ තමයි මේ උපේක්ෂාවට ආවේ. ඒකට ඒ උපේක්ෂාව ඒ තරම් ප්‍රණීත නැහැ කියන්න පුළුවන්. මොකද අරවැයන් ටිකක් වර්ණ ගැන්විලා තියෙනවා. පස්සේ මේක හුරු වෙන්න අරවැයන් ආපු වර්ණ ගැන්වීමවත් නැහැ. බොහොම ඒකත්වයක් තියෙන. ඒක නිකන් එකම ඇල් වතුරක් ගතියක් තියෙන්නේ. නේද? එහෙම කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තව ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් ස්වාමීන් වහන්සේ දැන් අපි එදිනෙදා ජීවිතේ කරනකොට දේවල් කරනකොට අපේ මහා ලොකුවට ඉස්සර වගේ ගොරෝසුව නොවුනට පැහැදිලි උපාදානය කරමින් තමයි ඒ දේ කරන්නේ. ඊට පස්සේ ආයෙත්ලා හිත උපේක්ෂා ඒ කියන්නේ කරන කාර්ය කරාට පස්සේ ආයෙත් උපේක්ෂාවට හිත ගන්නවා. ඒ විදිහට කිරීම සුදුසුද නැත්නම් අර දෙක කරන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි කරන දෙයට එතන පුංචි හරි උපාදානයක් හරි නැතුව ඒ දේ කරනවා කියන තැන හිතන්න ඒ කියන්නේ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනදී හිත බැලුවොත් ඒ කියන්නේ කරන අතරතුරේ හිත බැලුවොත් එතන හිත පේන උපාදානය කරලා කියලා. එතන උපාදානය නොකර එක කරන්න දැන් අපි හිතුව දැන් පොඩ හරි තණ්හාවක් කියලා දැන් අපි මොන හරි අපිට කන්න කෑමක් ආසෙట్లా අපි ගන්න යනවා කියලා. ඒ තණ්හාවෙන් එතන උපාදානය කරොත් තමයි ඒක අල්ලන්න පුළුවන්. එතන ඒ වෙලේම අපේ හිත දැකලා ඒ තණ්හාව දුරු කරොත් එතනින් අත ගන්න හිතෙනවා. ඒ නිසා අපි අර එදිනදා ජීවිතයේ තුළදී යම් උපාදානයක් එතන තියෙනවා. ඒක ගැටලුවක් නැහැ නේද සම්මතද රැත් කරන්නේ. නෑ ඒක තමයි අපිට දැන් ඔතන උපාදානය කියන වචනයට වඩා ගැළපෙනවා එතන රසයක් දැනෙනවා. නැත්තම් දැනීමක් තියෙනවා කියන වචනේ ගැලපෙනවා. නමුත් දැන් උපාදානයක් වෙන නම් සෑහෙන දුරට හිතේ සංඥා පහළ වෙලා ඒකට ඇල්මක් ඇති වෙලා හිතවිල්ලක් පහළ වෙලා ඒකේ පොඩ්ඩක් හිතේ පුංචි චංචල වීමක් සිද්ධ වෙන්න ඕනේ. නමුත් හිතන්න නිකන් අපි දැන් අර කිව්වා වගේ කෑමක් කනවා. එතකොට එතන ඉතින් ඒ ආහාර අනුභව කිරීම, ඒ ආහාර මිශ්‍ර කිරීම, අනනේක කටගාවට අරගෙන එන එක. ඉතින් ඔය ඔක්කොම ක්‍රියාකාරකම් රැසක් ඒවා ඔක්කොම සිද්ධ වෙනවා. සමහර විට අපේ හිත ඒ වෙලාවේදී නිශ්ශබ්ද වෙන්න පුළුවන්. නේද? එහෙමයි සමහර හිත නිශ්ශබ්ද වෙන්න පුළුවනි. ඒක මේවා කරනකොට ඒ අර සිතුවිල්ල පළමිනිම සිතුවිල්ල අපිට කරන්න නැති වෙන. ඔව් ඒක හරි. එතන චේතනාවක් තියෙනවා. ඔව් එතන චේතනාවක් තියෙනවා. ඔව්. ඒ වගේ ගතියක්
තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ අර හිත දිහා හොඳටම නිරන්තරයෙන්ම බලාගෙන ඉන්නකොට ඒ කියන්නේ දැන් අපි මොන හරි එකක් කරනකොටත් එක එක චිත්තක්ෂණ ගානේ හිස්තැන් හම්බෙන දැන් අපි හිතන එකෙත් හිස්තැන් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒ හිස්තැන් තුලට ආයතල යනකොට අරක පේනවා. ඔව්. ඒක හරි. කියන්නේ දැන් සිතුවිලි පහළවීම විතර්ක පහළවීම කියන එක නෙමෙයි උතන ප්‍රශ්නේ. දැන් අපිට විතර්ක පහළ කරගන්න සිද්ධ වෙනවනේ. අර කිව්වා වගේම ඒ කියන්නේ දැන් ඔතන විතර්ක සියල්ල පහළ නොකර සිටීමක් ඒබඳු මොකක්ද ඒකට කියන්නේ මට්ටමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ පහළ කරන විතර්කවල අකුසල විතර්කවල දුරු වීමක් නේද? අපිට දැන් කාමයක් නිශ්චිත කරගත්ත කාම විතර්කයක් නෙමෙයි එතන පහළ වෙන්නේ. අපිට එහෙම නැත්නම් තව කෙනෙක් කෙරෙහි පහළ වෙච්ච ද්වේෂ විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් නෙමෙයි එතන පහළ වෙන්නේ කියලා එහෙමනම් අර පොඩ්ඩක් එතන සුද්ධ කරගෙන තියෙනවා. හැබැයි විතර්ක පහළ වෙන්න පුළුවන්. ඒ ඌමනාවේදී විතර්ක පහළ කරගන්නවා. ඌමනාව බැහැරුණාට පස්සේ ආයෙ විතර්ක පහළ කරගන්න නැතුව ඉන්නවා. ඉතින් ඒකනේ අර මේ විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විතක්ක වශීතාවයක් කියන්නේ ඒකයි. දැන් අපි මේ தත්යෙන් අදහස් වෙන්නේ කිසිසේත්ම කිසිම විතර්කයක් නොකර තියාගත යුතුයි කියලා අදහස් වෙන්නේ නැහැ. එතකොට නිකන් අපි ආදානග්‍රාහී වෙනවා. අපි නිකන් එක මොකක්ද ඒකට කියන්නේ මේ අන්තයකට ගියා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ එයා දැන් උවමනා වෙලාවේදී විතර්ක කරනවා. උවමනා නැති වෙලාවේදී විතර්ක නොකර ඉන්නවා. එතකොට විතර්ක කිරීම කියන එක එයාගේ විෂය පතේට ඇවිල්ලා දැන්. දැන් ඉස්සර අපිට උනේ විතර්ක කිරීම කියන එක අපේ පාලනයෙන් තොරයි. එයා අපිව අරගෙන දුවනවා. අපි නිකන් එයාගේ වහලෙක් බවට පත් වෙලා. දැන් විතර්ක කිරීම කියන එක අපේ වහලෙක් බවට පත් වෙලා. නැත්තම් ප්‍රඥාවේ වහලෙක් බවට විතර්කයන් පත් කරගෙන. එහෙම කියන්න පුළුවන්. සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන ගමනක් යනවා. ඒ සතියයටයි ප්‍රඥාවටයි උවමනා වුණාම විතර්ක කිරීමේ කුසලතාවය පාවිච්චි කරනවා. උවමනා නැත්තම් විතර්ක නොකර සංසිඳීමෙන් යුක්තව වාසය කරනවා. එහෙමයි සම්මාද කොට පැහැදිලි කිසිදා සම්මාද තවත් එකක් තියෙනවා සම්මාද මේ ඒක ටිකක් මගේ දුරකමක් තමයි මේ ඒක පොඩක් සුද්ධ කරගන්න වහන්සේකින් අහන අවවාදයක් විදිහට මෙහෙමයි සම්මාද දැන් අපි අටම්මතාවය කියන එකේදී ස්වාමීන් වහන්සේ දැන් අපි ගොරෝසු රූප වලින් දැන් නැහැ. ඒ කියන්නේ සිතුවිලිත් එක්ක ගමනක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මමක් ඒ කියන්නේ මම කෙනෙක් අර ස්වර්ණමය දේවමය ඒ වගේ ඒ ස්වરૂපය නැහැ. නමුත් සිතුවිලිත් එක්කලත් ඒක යටි ඊටාම සියුම්ම මානසික ක්‍රියාත්මක වෙනවා. ඒක පොඩ්ඩක් සුද්ධ කරගන්න කොහොමද කියලා වහන්සේගෙන් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඉතින් ඒවා ඒ හැදෙන අවස්ථාවන් හඳුනාගෙන ඒකට උපකාර නොකර සිටීම තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඕක අපි එක අතකින් කියනවා නම් ඔය කෙලෙස් පහළ වෙන්නත් ඕනේ. පහළ වෙද්දිනේ අපිට හඳුනා ගන්න පුළුවන්. හිතන්න දැන් මම මේ වැඩසටහන කරනවා. දැන් මම මේ වැඩසටහන කරද්දී දැන් මගේ හිතේ මාන්නයක් පහළ වෙන්න පුළුවන්නේ. මම තමයි දැන් කියලා දෙන්නේ. මම තමයි දන්නේ. කියලා දැන් මගේ හිතේ මාන්නයක් පහළ වෙන්න පුළුවන්. ඒතකොට මේ මාන්නේ මම මේ වෙලාවෙදිම හඳුනා ගන්න ඕනේ. මොකද එතෙන්දිනේ පහළ වුනේ. නැතු මම මේ වැඩසටහන කළා ඉවර වෙලා අපි දු දාන්නේ වළඳ ඉන්නකොට සමහරට මේක පහළ වෙන එකක් නැහැ. නමුත් මේ වෙලාවේදී පහළ වුණා නම් එතකොට මේ වෙලාවෙදිම හඳුනා ගන්න ඕනේ. සමහර විට දාන්නේ වළඳන කොටත් මතක් වෙන්න ඉඩ තියෙනවා. මම අතෙන්දි හොඳට උත්තර දුන්නා. කට්ටියම එතකොට සතුටු වුණා. මම තමයි ඉතින් දන්නේ කියලා ඔන්න එතෙන්දිත් මාන්නේ පහළ වෙන්න පුළුවන්. එතකොට අනේ අතීත ක්‍රියාකාරකමක් මුල් කරගෙන ඔන්න මාන්නයක් පහළ වීමක්. ඉතින් ඒ වගේ අපේ හිතේ ඕනම තැනකදී මේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්. ඒ එතන පහළ වෙන අවස්ථාවේදී තේරුම් ගනිමින් ඒකට අහු නොවි ඉඳීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ සමහරවිට දැන් එතන ඉතින් පහළ වුණායි කිව්වහම ඒක දිහා බලන් ඉන්නවා කියන එකද වහන්සේ අදහස් කරන්නේ. ඒකට අපි එකතු කරගන්න නැතුව නිකන් ඒ කියන්නේ නැති වෙලා යන්නේ බලන් ඉන්නවා කියන එක. ඔව් අන්න හරි. ඒ කියන්නේ අපි එතන හට ගන්නවත් එක්ක අපි දැනගත්තා. හැබැයි අපි අතින් එකතු කරන්න යන්නේ නැහැ. අතින් සංස්කරණය කරන්න යන්නේ අපි ඉස්සර වගේ ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. ඒක තුලින් කෙනෙක් හදන්න මමෙක් හදන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ ඔන්න මාන්නය මුල් කරගත්ත සිතුවිල්ලක් පහළ වෙලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන අත්හැරලා දානවා. එහෙමයි සමහරවිට ඒතර පොඩි පැහැදිලිව අර දැනෙන ගතියක් තියෙනවා සමහරවිට
ඒක මාන්නේ කියන එකයි භවයේ සැකසීමයි කියන එක චූටි නිකන් ඒ කියන්නේ සේයාවක් වගේ ඇවිල්ලා යනවා. ඒක දැක්කට ඒක ගැටලුවක් නැති සමහරවිට. ඇත්තටම ඉතින් දකින්න ඕනේනේ. දැකීම තුලින් ඕක අවසන් වෙන්නේ. ජානතෝ භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. ඒතර ඔන්න වගේ දැනගන්නා දැකගන්නා කෙනාටමයි ආශ්‍රවයන්ශය කිරීමක් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒතර අපේ හිතේ කෙලෙස් පහළ වීම අපිම දැක ගන්න ඕනේ. ඒතර ඒක අවස්ථානුකූලව ඒ හේතුන් සකස් වෙනකොට ඒක පහළ වේවි. හැබැයි අපි දැන් ඒ පහළ වෙන ක්ලේශයක් වශයෙන් අපි තේරුම් ගන්නවා. දැන් අපිට ඉස්සර උනේ ඕක නෙමෙයිනේ. දැන් අපිට මේ தত্ত্বය හැමතිස්සම සංසන්දනය කරන්න වෙනවා අපි ඉස්සර කටයුතු කරපු ආකාරයත් එක්ක. දැන් ඉස්සර අපි මේවා දන්නේ නැහැ මේ මාන්නයක් පහළ වෙන්නේ කියලා. ටක් ගාලා මේක මම තමයි ලොක්කා මම තමයි දන්නේ මම තමයි කෙරුම්කාරයා කියලා නිකන් අපි හදනවා ටක් ගාලා කෙනෙක්. නේද? දැන් අපි ඒක පැත්ත දැන් අපි එතෙන්ට එන්නේ නැතුව මේ සිතුවිල්ල වටේම හඳුන ගන්නවා. මේ ඇවිල්ලා මාන්නය මුල් කරගත්ත සිතුවිල්ලක්. ඉතින් ඒතකොට අච්චර දුර යන්න අවස්ථාවක් නැහැනේ. එහෙමයි සමනත් එතනදී අනේ සමා වෙන්න ඕන මේ මාව සුද්ධ කරගන්න හින්දා මේ මහන්නේ සමනත්. එතන සමනත් ඇත්තටම ඔය ගොරෝසු එකට අතර ඕකත් සමහර වෙලෙට තියෙනවා. නමුත් ඕකටත් වඩා මට දුරු කරගන්න අවශ්‍යම සමනත් අර අතම්මතාවය කියන එක තුල මමෙක් හැදෙන ගතියක් තියෙනවා. බෑ. අතම්මතාවය තුල හැදෙන්න විදිහක් නැහැ. තම්මේතාවය තුල සමාවෙන්න සමනත් ඒක මම විදිනකොට ඒ තුල මාන්නෙකුයි පොඩි භව ගතියකුයි එක යන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ තාම හදන ගතිය. අන්න ඒක කරගන්න තමයි වහන්සේගේ පිටුපකාර වුණ. ඒක තමයි. ඒ කියන්නේ අපි තාම ඒ කියන්නේ පිරිසුදු අතම්මේතාවය තුල නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද අපි දැන් හිත මොකක්වත් ඇසුරු නොකරන తත්වයේ තුලින් කෙනෙක් හදලා. මට තමයි ඒක පුළුවන්. අනිත් අයට නම් තාම බෑ. කියන මම ටික වැඩි කළා කියන්නේ. ඉතින් අර එතනිනුත් අපි මාන්නයක් එතනිනුත් අපි මාන්නයක් හදාගෙනනේ. එතන තියෙන්නේ අපේ තාම ඒ පිරිසුදු මට්ටමට තාම ඇවිල්ලා නැහැ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි තාමත් මේ මොකක් හරි අල්ලන් කෙනෙක් හදනවා. නේද? ඒතර ඒක සමාවෙන්න සම්මත එතන සුද්ධ කරගන්නේ කොහොමද සම්හාන්ස? ඒ කියන්නේ ඉතිහාස දැකලාම නොකර ඉන්න ඕනේ ඉතින්. ඔව්. හරි සම්හාන්ස ඒක තමයි වහන්සේගෙන් අහන්නේ. හොඳයි. හරි ගොඩක් ස්වාමීන් වහන්සේ වහන්සේ ගායිෂ්පතනවා තේරුම් ගන්න. හරි. ඊළඟ දහම් ගැටලුව එඩ්වර්ඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. තේරුම් ගන්න සායනස බොම්පින් මේ අපිට මේ ගැඹුරු ධර්මයේ කියලා දෙනවාට සායනස මේ අර සාමාන්‍යයෙන් අපි මොනවා හරි දෙයක් අරගෙන භාවනා කරනවට වැඩිය දැන් විදර්ශනාවේ මාර ශුෂ්ක විදර්ශක විදියට මේ මොනවා හරි අරමුණක් අරගෙන ඒකෙන් කිහිල්ලා මේකේ මේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය දැකගෙන යන එතකොට දැන් සිත එනෝනේ උපේක්ෂාවකට. එතකොට ඒ සිතේ උපේක්ෂාවෙන් මේ ඔය අතම්මතාවය දකින්න බැරිද සම්මානස ඒ ගැන පොඩ්ඩක් කියලා දෙනවා. අර සාමාන්‍ය සමත අරමුණක ගිහිල්ලා මේ ඒක ඊට පස්සේ අර විදර්ශනාවට හරවන්නට වැඩිය විදර්ශනාව යන එක තමයි මම කරගෙන යන්නේ. එහෙම ගියාට පස්සේ අර එන උපේක්ඛාව ඊට පස්සේ මේ හැම සංඥාවක් පිළිබඳ වෙන උපේක්ඛාව ඊට පස්සේ ඔය අතම්මය තත්ත්වයට ඇති කරගන්න එක ගැන මට අදහසක් නෑ ස්වාමීන් වහන්සේ. ඒ ගැන පොඩ්ඩක් කියලා දෙනවා නම් බොහොම පිං තෙරුවන් සරණයි. ඔව් ඉතින් අතරම සමතෙන් ගිහිල්ලා කරපු එකක් ගැන නෙමෙයි අතරම අපි කතා කළේ. අර සමතේට අදාළ වචන ටිකක් කියවුණා අගහරියේදී මේ ආකාසානංචායතන ආදී වශයෙන්. ඒකත් හැබැයි මේ විපස්සනාවෙන් ගොඩනැගිච්ච තත්ත්වයක්. ඒතු අපි මෙතෙන්දී සමතෙන් ළඟා වෙච්ච තත්ත්වයක් නෙමෙයි. ඊළඟට සුෂ්ක විදර්ශනා භාවනාවක් ගැන කියනවා නම් ඉතින් එතෙන්දිත් අපි කෙසේ නමුත් විපස්සනාවක් වඩන්නේ ඒ නිවැරදි විපස්සනාවකදී ඒතර අපි මේ විවිධ අරමුණු ඔස්සේ අත් කරගන්නා උපේක්ෂාවේ තියෙන විවිධත්වයක්. ඉතින් ඒකයි උපේක්ඛා නානත්තා නානත්ත සිතා කියලා කියන්නේ.
අපි රූප සම්මර්ෂණය කළා, වේදනාවන් සම්මර්ෂණය කළා. එහෙම නැත්නම් රූප සම්මර්ෂණය කළා, ශබ්ද සම්මර්ෂණය කළා, ගන්ධ සුවඳ රස පහස ස්පර්ශ මේවා සම්මර්ෂණය කළා උපේක්ෂාවක් ලබනවා. එතන විවිධත්වයක් තියෙනවා. මොකද අපි උපයෝගී කරගත්ත ඉන්ධනය වෙනස්. අරමුණ වෙනස්. දැන් ඊට පස්සේ ඒ ලබන ප්‍රතිඵලය අපි තව වර්ධනය කරන්න. ඒ ලබන උපේක්ෂාව අපි තව පතුරවන්න. ඒ තුල වැඩි වැඩියෙන් ජීවත් වෙන්න අර අපි ආපු පාරේ තිබිච්ච විවිධත්වය මැකිලා යනවා. දැන් එතකොට තියෙන උපේක්ඛා ඒකත්වසිතා කියන මට්ටම තමයි දැන් වැඩිපුර තියෙන්නේ. දැන් ඒකත්වයක් දැන් තියෙනවා. අර ආපු ඒවැය තීච්ච වර්ණ ගැන්වීම දැන් නැහැ. ඒවැය තිබිච්ච දැන් රස විවිධ රස මැකිලා ගිහිල්ලා ඒ වෙනකොට ඒක රස බවට පත් වෙලා. දැන් ඒ தත්ත්වයේ තව ඉස්සරහට යෑමක් තමයි අතම්මේතාවය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. දැන් මේ தත්ත්වයේ ඉඳද්දී බලන්න උත්සාහ කළා කෙනෙක් නොහදා ඉන්න. මමෙක් නොහදා ඉන්න. එතකොට ඒ වගේමයි දෙයක් උපාදාන නොකර ඉන්න. ඉතින් මේ ඔක්කොම ඉතින් අර තව රිෆයින් කිරීමක් තියෙන්නේ මෙතන. අපි ලබන ප්‍රතිඵලය තව පිරිසුදු කරනවා. තව මේක මේ සූක්ෂම කිරීමක් තමයි තියෙන්නේ. අපි කොයි වෙලාවෙදී හරි නිකන් දඟලනවා නම් කෙනෙක් වෙන්න හදනවා නම් කැපිපෙනෙන්න හදනවා නම් අපි අතීතේ කරපු දෙයක් අරගෙන අපේ හිත සිතුවිලි ගොතනවා නම් ඒ කියන්නේ අපි කෙනෙක් වෙන්න හදනවා. අපි තම්මතාවයකට එතකොට යන්නේ. අපි එහෙම නැතුව නිකන් අපි තුමු නිශ්ශබ්දතාවයේ තුල මනසේ නතර වීම තුල උපාදාන නොකිරීම තුල කිසිවක් ඇසුරු නොකිරීම තුල සංසිඳීමෙන් හුදෙක් වාසය කරනවා නම් ඒක ගැන උදම්මනන්න මමෙක් හදන්න ඒක උපාදාන කරන්න යන්නේ නැතිව එතන ඉන්නවා නම් එතකොට අතම්මේතාවයක් තමයි තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙමයි සාමිනාස එතකොට අනේ සමාවෙන්න මේ හරි. ප්‍රශ්න අහනකොට මේ දැන් අර සාමිනාස එතකොට දැන් මම දැන් දකින්නවා දැන් අහනවා කියන කතාව ගන්නකො මට මෝඩකමට මේ මනුස්ස ශරීරයක් හදාගෙන හීම කියන සංකල්පය ගැන අවබෝධයක් නැති හින්දා තමයි මේක හදාගෙන මම මේ අහනේවා මට ඇහෙන්නේ අර ඊට වැඩි ටිකක් වැඩි දියුණු කළොත් දිව්‍ය කණක් බ්‍රහ්ම කණක් ඔය කියලා වගේ තමයි සාමිනවංශ භාවනාව මේ ගෙනියන්නේ. නෑ ඔතන නෑ ඕක වැරදි මහත්තයා. ඕක තින් ඔතන තියෙන්නේ මහත්තයා හිතලා කරන එකක්නේ. මහත්තයා නිකන් සංකල්ප වශයෙන් හිතනවා. මෙතන තියෙන්නේ මෙහෙම දෙයක්, මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් කියලා අර පොතේ තියෙන දේ නිකන් ආරෝපණය කරනවා. ඉතින් එතන තියෙන්නේ මතු පිට අතගෑමක් තියෙන්නේ. දැන් ඒක නෙමෙයි දැන් මේ පසනාවක් කියලා කියන්නේ සුත්තමේ ඥාණයෙන් පමණක් ඇති කරගන්න එකක් නෙමෙයි. මෙතනදී ආවෙන්දා අපි හදාගත්ත ඒකාග්‍රතාවය පාවිච්චි කරගන්නවා, උපයෝගී කරගන්නවා. හිතන්න හිතේ කිසිම සිතුවිල්ලක් නැතිව පටන් ගන්නවා විපස්සනාවක් කියලා. ඉතින් එතන කල්පනා කිරීමක් නැහැනේ. එතන කල්පනා කිරීමක් නෙමෙයි මේ කරන්නේ. පොතේ මෙහෙම තිබුණා නැත්නම් තර්කානුකූලව මෙහෙම වෙන්න ඕනේ කියලා එහෙම හිතන ගතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ නිකන් හොඳට දැනුවත්ව ඒකාග්‍ර වෙච්ච හිතකින් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. එතකොට අපේ අවධානය ලක් වෙච්ච අරමුණ විසින් පෙන්නලා දෙනවා එයාගේ තියෙන අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් එයා විසින් පෙන්නලා දෙන්නේ. අපි කරන දෙයක් නෑ එතන. දැන් හිතන්න මෙහෙම. දැන් හිතන්න රහස් පරීක්ෂකයෙක් ඉන්නවා. එයාට කියනවා හොරෙක් අල්ලන්න කියලා. දැන් එකපාරට මේ ගිහිල්ලා මිනිහෙක් අල්ලන්න බෑනේ. එතකොට එයා මේ මිනිස්සයා හොරෙක් බව සනාථ කරගන්න ඕනේ. ඉතින් එහෙමනම් සනාථ කරගන්න මොකද වෙන්නේ? කරන්න අවශ්‍ය වෙන්නේ. මෙයාට හොරකම් කරන්න ඉඩ හරින්න ඕනේ. හොරාට. එතකොට හොරා ගිහිල්ලා ඔන්න ඉතින් හොරකම් කරනවා. හැබැයි රහස් පරීක්ෂකයා මුකුත් නොකර, සද්දබද්ද නොකර, බොහොම නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා මෙයා හොරකම් කරන හැටි. එතකොට අන්න එයාට සනාථ වෙනවා මෙයා අනිවාර්යයෙන්ම මෙන්න මෙයා නම් හොරෙක් තමයි. එතකොට දැන් මේ රහස් පරීක්ෂා කරපු දෙයක් නැහැනේ. අරයා හොරෙක් බවට පත් කරන්න කියලා කරපු දෙයක් නැහැ.
ඒ හොරාම තමයි හොරකම කළේ. ඔන්න ඒ වගේ තමයි මෙතනත් සංස්කාරයන් විසින්ම ඒවායේ තියෙන යථා ස්වභාවය ඒගොල්ලොම පෙන්වලා දෙනවා. අපිට තියෙන්නේ බොහොම ඒකාග්‍ර වෙච්ච මනසකින් සෑහෙන වෙලාවක් දිහා ඒ දිහා නිරීක්ෂණය කරන්නයි අපිට තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා මේ පතන්නව බෝධිකින් යන්න අවබෝධ කරගන්න ඔබ වහන්සේට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊළඟ දහම් ගැටලුව ඥානා ප්‍රියරත්නට අසන්න පුළුවන්. ඔව්. මගේ ප්‍රශ්නයත් මේ අසම්මිතාවය ගැනමයි. ඒ අන්තිමට සඳහන් කරේ සූක්ෂම පෝෂිතක අසම්මිතාවයක් වෙන බව. ඊළඟට කෙනෙක් හෝ දෙයක් නොවි ජීවත් වීම අසම්මිතාවේ බව කියලා තමයි මම සටහන් කරගත්තේ. එතකොට හැමදෙන්නේ මේ අවස්ථාවේ මම යට මොකද වෙන්නේ කියලා. ඒක තමයි. මමෙක් ඉන්නවා නම් අසම්මිතාවයක් නැත. ඒ කියන්නේ අපි මම ඒ කියන්නේ ඔව් ඒක තමයි. මම අතුරු දහන් වෙච්ච මට්ටමක් තමයි අතම්මේතාවයක් කියලා කියන්නේ. ඉතින් අපි දැන් මමෙක් ඉන්නවා කියලා කියන්නේ කෙනෙක් හදලා කියන එකනේ. නේද? ඒතර මමෙක් පහළ වෙන්න නම් යමක් උපාදාන වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ ඔන්න කෙනෙක් හදලා. ඒතර අතම්මේතාවයක් කියන මට්ටමේ එතකොට මමෙක් ඉන්න බෑ. ඒසි නෑ බැලුවම නේද? එතන මම නෑ නේද? ඉතින් තාම මම ඉවර වෙලාම නෑ නේද? ඒක තමයි. දැන් වෙලා තියෙන්නේ අපිට එකපාරට මම ඉවර කරන්නත් බෑනේ. හදන ඒක තමයි. හදන වෙලාවේදී නිෂ්ප්‍රභා කර යන්නයි වෙන්නේ. නැතුව මේ දිගට ඉන්න මමෙක් නෙමෙයි තියෙන්නේ. හදන මමෙක් ඉන්නේ. හදන වාර ගන්න හැකිතාක් අඩු කර යන්නයි වෙන්නේ. හොඳයි. හොඳයි. එහෙනම් අපිට තව එක ප්‍රශ්නයක් ගන්න පුළුවන්. ශ්‍රීලාල් ධම්මික කියලා කෙනෙක් අද ඔස්සලා තිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අතරුවන් සන්නා ස්වාමීන් වහන්සේ ඒ අර මෑනියෝ ප්‍රශ්නය තමයි මේ අතම්මිතාව ගැන මට තීරුනේ විදිහට නම් ඒක උදිපත් කරන ස්වාමීන් වහන්සේ මට දේශනාවහන් ඉදිරියේ අතම්මිතාව කියන්නේ මේ නිවනටම කියන නමක් කියලා. ඔව් ඒ නිවනටම තමයි ඉස්සර කරන්නේ. හරි. අනිවාර්යෙන්. නිවීමම තමයි අතම්මේතාවය කියලා කියන්නේ කිව්වොත් ඉතින් නිවැරදි කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒ කියන්නේ නිවනක් සාක්ෂාත් කරන මට්ටමකදී උපාදානයක් තියෙන්න බෑ. කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදලා තියෙන්න බෑ. නේද? එහෙමයි සර්. ඔව්. ඒක අර තවත් ගැඹුරකින් විස්තර කිරීමක් තමයි වෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. ඔව් සර්. මට එතනින් මතක් වුණේ අර කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ අර රහතන් වහන්සේ ගොඩට ගිහිල්ලා කිව්වොත් එහෙම මේක මගේ භූමියයි කියලා කිව්වොත් එහෙම එතන තම්යතාවය කියලා මට මතක් වුණා. එහෙම කිව්වා. ඒකට එහෙම කිව්වොත් ඒක වැරදි. එහෙමයි කියලා. ඔව්. එතකොට ඒ නිවනම තමයි නිසා. එහෙම දැන් ඒ කියන්නේ ඒ தත්ත්වය භුක්ති විඳින මට්ටම නිවනයි කියලා ඉතින් කියන්න පුළුවන් නේද? එහෙමයි. ඔව්. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙමනම් අද දවසේත් අපි පැය දෙකක කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි එක්ව රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදා හදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු